ස්වාමීන් වහන්සේගේ නාමයෙන් මේ උදෑසනත් හැම කෙනෙක්ව පිළිගන්නවා. උන්වහන්සේගේ කරුණාවල් උදයෙන් උදේ අලුත්ව තිබෙනවා. උන්වහන්සේගේ නාමයෙන් මේ ස්වාමීන් වහන්සේගේ දවසේදී අපිට රැස් වෙන්න උන්වහන්සේ කරුණාව දින්න. ඒ ගැන උන්වහන්සේට ස්තුති කරනවා. අපි අද දවසේදී උන්වහන්සේගේ වචනේ කාරණාවල් බලන්ට යනවා. අපි මේ සති දෙකක් තිස්සේ ඒ දිගුවක් ලෙස අධ්‍යයනය කරමින් යන ඒ වචනේ කාරණාවල් තවත් කිහිපයක් අපි මේ උදෑසනත් අපි බලන්ට යනවා. අපි දකිනවා මේ අධ්‍යයනය තුල උන්වහන්සේ ඔබව මාව මේ දේව වචනේ දේවල් තුල ඔබව මාව උන්වහන්සේ ශක්තිමත් කරමින් යනවා. දේව වචනේ කාරණාවල් තුල උන්වහන්සේ ශක්තිමත් කරමින් යනවා. මේ අධ්‍යයනයේ මාතෘකාව නැවත මතක් කරනවා. ඒ දැනුම් තේරුම් ඇති බුද්ධිමත් නුවණක්කාර ඇදහිල්ල. ඒ අපේ ඇදහිල්ල මිත්‍යා දෘෂ්ටික නොවන බවට දේව වචනය තුලින් ඓතිහාසික තොරතුරු ඇතුළු මේ උන්වහන්සේගේ උතුම් වචනය තුලින් අපි කාරණාවල් අධ්‍යයනය කරමින් යන්නේ. අපේ මේ ඇදහිල්ලේ මූලය, මේ ඇදහිල්ලට හේතුකාරක වන ඒ මූලය, ඒ මූලාශ්‍රය අපි ඒ කුමක්ද කියන දේ අපි ඉගෙන ගනිමින් යන්නේ. අපිට දින ඇදහිල්ල, ඒ නොපෙනෙන දේ ගැන අපිට ඇදහිල්ල තිබෙනවා, ඒක හරි. නමුත් ඒකට හේතුකාරකය වන මේ ඒ මූලය ගැන අපි අධ්‍යයනය කරමින් යන්නේ මේ කාලය තුල. අපි අද මේ තුන්වෙනි කොටස මේක අධ්‍යයනය කරන්නට යනවා. ඒ පළවෙනි කොටස දෙවෙනි කොටස ඔබ ඇසුවේ නැත්නම් ඒ වීඩියෝස් ඒවලට සවන් දීලා ඒවා අසලා ඒවා බලලා ඒවා ඔබ අධ්‍යයනය කරලා මේ තුන්වෙනි කොටසට පැමිණෙන්න. මක්නිසාද මේ තුන්වෙනි කොටස ඒ පළවෙනි දෙවෙනි කොටස් අධ්‍යයනයකින් තොරව ඔබට එකපාරට තේරුම් ගන්න අමාරු වෙයි. ඒ නිසා ඒ පළවෙනි සහ දෙවෙනි කොටස් අධ්‍යයනය කරලා ඒවා අසලා ඒ වචන බයිබලයේ වචන කියවලා මේ තුන්වෙනි කොටසට පැමිණෙන එක යහපත්. උන්වහන්සේ බලවත්ව සිටිනවා. අපි ගිය සතියේ කතා කරා දෙවෙනි කොටසේදී අපි දැක්කා අපි කතා කරා මම මේ පොඩ්ඩක් මතක් කරනවා අර ඊශ්‍රායල් සෙනග ජාතියක් ලෙස නොසිටින ලෙස පහ වෙනවා නම් පහ වෙන්න යන්නේ දෙවියන් වහන්සේ මැව්ව නියෝගවන අර ඉර රාත්‍රී හෙලියක් පිණිස සඳ තාරකාවල් වල මේවා වල තියෙන නියෝග පහ වෙනවා නම් විතරයි ඊශ්‍රායල් සෙනග ජාතියක් ලෙස නොසිටින පිණිස දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයෙන් පහ වෙන්නේ. ඒ නිසා ඒ කියන්නේ ඊශ්‍රායල් සෙනග පහ වෙන්නේ නැහැ. අදටත් පහ වෙලා නැහැ. අපි දැක්කා අන්‍ය ජාතීන්ට ගැලවීම ඒ පැස්සීමේ නිදර්ශනය ගැන අපි කතා කරමින් අර ඔලිව ගසේ ඒ සාරවත් වූ ඒ සාරයට ඔබව මාව පංගුකාරයන් කරලා තිබෙනවයි කියලා අපි කතා කරා ඒ ගිය පාර ඒ අධ්‍යයනය තුල ඒ ඊශ්‍රායලයේ නැමැති ඒ මුල ඒ දෙවියන් වහන්සේගේ ඒ ආබ්‍රහමික ගිවිසුම් ආශිර්වාදයේ මූලාශ්‍රය යුදෙව් මූලය යුදෙව් පියවරුන් යුදෙව් ශුද්ධ ලියවිල්ල යුදෙව් පොරොන්දු යුදෙව් ඉතිහාසය යුදෙව් මෙසියස් ඒ තමයි මුල. අපිව දරාගෙන සිටින්නේ වර්තමාන අන්‍ය ජාතීන් අපවත් අනිකුත් යුදෙව් කිතුණුවන් ඇතුළු ඒ සෑම මේ මුළු ලෝකයේ සැබෑ කිතුණු සෙනගව දරාගෙන සිටිනවා මේ මුල. අපි ඒ මුල ගැන යම් ප්‍රමාණයකට අධ්‍යයනය කරා. ඒ වගාකල ඔලීව ගස පැරණි ගිවිසුමේ ඊශ්‍රායලයේ නියෝජනය කරා අපි ඒව ගැන ගිය ඉරිදා අධ්‍යයනය කරා. මේ මුලට තමයි අපි සම්බන්ධ වෙලා සිටින්නේ මේ අලුත් ගිවිසුමේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ පූජාව තුළින්. ඔලීව ගසේ ඒ සාරවත්කමේ මුලට පංගුකාරයෙක් වුණා අපි ඔබ මම අන්‍ය ජාතීන්. ඒක පාවුලුතුමාට ඒක අභිරහස එලිදරව් කරා දෙවියන් වහන්සේ. අපි ඒක අධ්‍යයනය කරා. ඔබ ඒ දෙවෙනි කොටස බලන්න ඒකේ තිබෙනවා මේ කාරණාවල්. ඒ වගේම අපි දැක්ක ගලාති 3 වෙනි පරිච්ඡේදයේ අපි ගිය ඉරිදා කතා කරා. ඒ වංශය නම් ක්‍රිස්තුස් වහන්සේ මොන වංශයද? ඉතින් පොරොන්දු දෙන ලද්දේ ආබ්‍රහම්ටත් ඔහුගේ වංශයටත්ය. බොහෝ දෙනෙකුට මෙන් වංශයටත්ය නොකියා වංශයන්ට නොකියා එක්කෙනෙකුට මෙන් නුඹේ වංශයට යයි උන්වහන්සේ කියනසේක. ඒ වංශය නම් ක්‍රිස්තුස් වහන්සේය. ඉතින් මා කියන්නේ නම් දෙවියන් වහන්සේ විසින් කලින් ස්ථිර කරන ලද ගිවිසුමක් ඊට 430 අවුරුද්දකට පසු පැමිණුණා වූ ව්‍යවස්ථාවෙන් පොරොන්දුව නිෂ්ඵල නොවන ලෙස අවලංගු කරන්නට නුපුළුවන් බවය කියලා පාවුලුතුමා මෙතනදී කන්ෆර්ම් කරනවා. මක්නිසාද උරුමය ව්‍යවස්ථාවෙන් වේ නම් තවත් පොරොන්දුවක් නොවේ. නමුත් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ඒක දුන්නේ පොරොන්දුවෙන්ය කියලා ගලාති 3 ඒ 16 ඉඳන් 29 දක්වා කතා කරන අතරතුර 16 ඉඳන් මම කතා කරේ 18 වෙනි පදේ දක්වා මේ කොටස සඳහන් වෙනවා. උන්වහන්සේ ඒ ආබ්‍රහම්ට දීපු පොරොන්දුව ඒක ව්‍යවස්ථාව හරහා උන්වහන්සේ කරන දෙයක් නෙමෙයි. ඒක බයිබලයේ පැහැදිලිව කතා කරනවා. ඒ පොරොන්දුව දුන්න උන්වහන්සේ අද අපට ඒ පොරොන්දුවේ උරුමකාරය වෙන්න උන්වහන්සේ ඉඩ දීලා තිබෙනවා. අපි දැක්කා ඒ උන්වහන්සේ සොකිය ස්ථානවලට ආසේක
සොකියෝ උන්වහන්සේව පිළි නොගත්තෝය කියලා යොහාන් පළවෙනි පරිච්ඡේදයේ 11 පදවල කතා කරා. යේසුස් වහන්සේ මුලින්ම ආවේ ඔබව මාව ගලවන්න නෙමෙයි. යේසුස් වහන්සේ මුලින්ම ආවේ ඊශ්‍රායල් සෙනඟ ගලවන්න. මොකද මේ සියලු පොරොන්දු, මේ ආශිර්වාද, මේ උරුමය, මේ සියල්ල අයිති ඊශ්‍රායල් සෙනඟට. ඒ ඔලිව ගසේ ඒ සාරවත් කමට වර්තමානයේ යේසුස් වහන්සේගේ උතුම් ලේ වැගිරීම තුලින්, ඒ උතුම් පූජාව තුලින් ඔබව මාව ඒ බද්ධ කරගෙන තිබෙනවා. අපි ඒව කතා කළා. මම මේ මතක් කරනවා. ඒ නිසා ඇත්තටම ගැලවීම ලබා සිටින ඔබ මම අද අපිට ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීම, ස්වර්ගීය නාගරිකත්වය ඇතුළු මේ ස්වර්ගික බොහෝ දේ නොපෙනෙන දේ ගැන මහත් ඇදහිල්ලක් අපිට තිබෙනවා. ඔව්. නමුත් ඒකට හේතුකාරකය වන ඒකේ මූලය මේ දැනුම් තේරුම් ඇති මේ බුද්ධිමත් මේ නුවණක්කාර ඇදහිල්ලක්, මිත්‍යා දෘෂ්ටික නොවන ඇදහිල්ලක්, ඒක පිටුපස තිබෙන මූලය ගැන අපි කතා කරමින් සිටින්නේ. බලවත් උන්වහන්සේගේ වචනේ, උන්වහන්සේගේ ක්‍රියාවල් බලවත්. ඒ නිසා උන්වහන්සේ සොකියන් උන්වහන්සේව පිළිගත්තේ නැහැ. නමුත් උන්වහන්සේ අවස්ථාව දුන්නා සොකියන් නොවන අන්‍ය ජාතීන් වන අපටත් ක්‍රිස්තුස් වහන්සේ තුල ඒ පොරොන්දුවට උරුමකාරය වෙන්න, ඒ ගැලවීම තුලින් ඔබට මට කරුණාව දුන්නා. අපි දකිනවා රෝම 4 වෙනි පරිච්ඡේදයේ අපි ගිය රිද කතා කළා ආබ්‍රහම්ගේ ඇදහිීම ක්‍රිස්තියානි කාර්යයේ ඇදහිීමට ආදර්ශයක් බව. අපි එතනදී ඒව ගැන අපි කතා කරා. අපි එතනදී කියනවා මේ 22 වෙනි පදේ ඉඳන් ඒ නිසා එය ඔහුට ධර්මිෂ්ඨ කොට ගන්නා ලද්දේය. ඉදින් ඔහුට එය ගණන් ගන්න ලද්දේයයි ලියනු ලැබුවේ ඔහු නිසා පමණක් නොව අප නිසාත්ය කියලා මෙතනදී පාවුලතුමා රෝම පොතේ සඳහන් කරනවා. ඒ ආබ්‍රහම් ඇදහිල්ලේ පියා ලෙස අපි දකිනවා බයිබලයේ කතා කරනවා. ඒ ධර්මිෂ්ඨකම ආබ්‍රහම්ගේ ඇදහිල්ල ඔහුව ධර්මිෂ්ඨකම් කොට ගණන් ගත්ත දෙවියන් වහන්සේ අද ඔබවමාවත් ඒ ධර්මිෂ්ඨකමට ඔබවමාව ගණන් අරගෙන තිබෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කෙරෙහි ඇදහිල්ලෙන්. ඒ ආබ්‍රහම්ට දුන්න පොරොන්දු වලට ඔබ මම උරුමකාරය වෙලා සිටිනවා. අපේ ඇදහිල්ලේ පිටුපස, අපේ මේ ඇදහිල්ලේ මූලය, මූලාශ්‍රය, ඒ සාරය, ඒ පිටුපස තිබෙන බලවත් දේ තමයි අපි මේ මාතෘකාව හරහා දැන් මේ අධ්‍යයනයන්, මේ අද 3 වෙනි අධ්‍යයනය මේකේ අපි මේ අධ්‍යයනය කරමින් යන්නේ. මම මේ මතක් කිරීමක් කරේ. ඔබ පළවෙනි දෙවෙනි කොටස් අසන්න මීට ඉස්සලා අසලා නැත්තම්, මොකද ඒවා නැතුව මේ 3 වෙනි කොටස තේරුම් ගන්න අමාරුයි. අපි අද බලන්න යනවා. උන්වහන්සේ අපි දැන් මේ සති දෙකක් තිස්සේ අධ්‍යයනය කර, මේ දවස් දෙකක් තිස්සේ අධ්‍යයනය කළා වූ මේ කාරණාවල් වල ප්‍රධාන කාරණාවල් අපි දැන් කතා කරන්න යනවා. ආබ්‍රහම්ව තෝරා ගැනීම සහ උන්වහන්සේ ආබ්‍රහම් සමග ඇති කරගත් ඒ කිවිසුම සහ පොරොන්දු ගැන කුඩා ලෙස අපි බලන්න යනවා. මේක තමයි මේ මූලය පටන් ගන්න ස්ථානය. අපි දකිනවා දෙවියන් වහන්සේ ආදම් මේ වගේ පටන් තමයි උන්වහන්සේ මනුෂ්‍යයන්ට ප්‍රකාශ වුණේ. එක හරි ආදම් මේ වගේ පටන් බොහෝ මනුෂ්‍යයන් උන්වහන්සේ තෝරගත්තා. අපි දකිනවා නෝවාගේ කාලේ, ඒ ලෝකයේ පාපය තිබෙන කාලේ නෝවා උන්වහන්සේ තෝරගත්තා. මේ හැම දෙයක්ම සිද්ධ වුණා. අපි ඒව ගැන නෙමෙයි දැන් මේ වෙලාවේ අධ්‍යයනය කරන්නේ. අපේ මේ ඇදහිල්ලේ මූලය නැත්තම් මේ අපේ මේ දැනුම් තේරුම් ඇති මේ ප්‍රඥා ගෝචර මේ ඇදහිල්ල, මිත්‍යා දෘෂ්ටික නොවන බලවත් මේ ඇදහිල්ලට හේතුකාරකය වෙන මේ මූලයන් ගැනයි අපි මේ අධ්‍යයනය කරන්නේ. ආබ්‍රහම තෝරගත්තා. අපි දකිනවා ආබ්‍රහම දෙවියන් වහන්සේ තෝරගත්තා. කොච්චර කාලයකට ඉස්සෙල්ලාද මේ සිදුවීම වුණේ? ක්‍රිස්තු පූර්ව 2000 දී මේ සිදුවීම සිද්ධ වුණා. ක්‍රිස්තු පූර්ව 2000 කියන්නේ මීට අවුරුදු 4000කට ප්‍රථමයෙන් සිද්ධ වුණා වූ කාරණාවල් තමයි අපි දැන් මේ මුලින්ම බලන්න යන්නේ. දරුවනේ මේවා මේ ලේසු පහසු දේවල් නෙමේ. මීට අවුරුදු 4000කට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ප්‍රකාශ වෙලා ආබ්‍රහම තෝරගත්තේ. ඒක නිසා මේ අපිට තියෙන සැබෑ කිතුණුවන්ට තියෙන මේ ඇදහිල්ල නිකම් මේ දෙකේ පන්ති ඇදහිල්ලක් නෙමේ. මේක පුදුම ඇදහිල්ලක්. අවුරුදු 4000ක ආබ්‍රහම් දක්වා දිවෙන ඉතිහාසයක්, ඒ ඊශ්‍රායල් සෙනගගේ ඉතිහාසයක් තිබෙන පුදුම ඇදහිල්ලක් අපට ඔබට මට තිබෙන්නේ. උප්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ 1 සහ 3, 1 ඉඳන් 3, උප්පත්ති 12යි 1 ඉඳන් 3ට මම කියවනවා මේ ආබ්‍රහම තෝරා ගැනීම. ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ දේශයෙන්ද, නුඹේ නෑයන් කරෙන්ද, නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට යන්න. මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි.
නුඹද ආශිර්වාදයක් වෙන්න. තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නෙමි. නුඹට ශාප කරන්නන්ට මම ශාප කරන්නෙමි. පොළවේ සියලු පවුල් නුඹ කරන කොටගෙන ආශිර්වාද ලබන්නෝයයි කීසේක. මේ බලවත් මේ කාරණාව එදා ඉෂ්ට වුණා. එදා සිද්ධ වුණා. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ එළිදරව් වෙලා ඌර් දේශයෙන් ආබ්‍රහම් ඒ වර්තමාන ඉරාකයේ ආශ්‍රිත ප්‍රදේශයකින් තමයි ආබ්‍රහම්ව උන්වහන්සේ කැඳවලා අරගෙන උන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු දීලා ගිවිසුමක් ඇති කරගෙන මේ ඊශ්‍රායලයේ මේ ජාතිය ආරම්භය සිද්ධ වන පිණිස උන්වහන්සේ ක්‍රියා කළේ. මීට අවුරුදු 4000කට ඉස්සෙල්ලා ක්‍රිස්තු පූර්ව 2000 දී පමණ. බලන්න මෙතනදී පුදුමයි. අද අපි දකිනවා මේකේ සිදුවීම් ඉෂ්ට වෙලා තිබෙනවා. ඒකයි මේකේ පුදුම. දැන් එදා ආබ්‍රහම තෝරගන්න වෙලාවේ, එදා ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ පොරොන්දු දෙන වෙලාවේ ආබ්‍රහම් ඇදහිල්ලෙන් ඒව විශ්වාස කළේ. මොකද ආබ්‍රහම් ඒව දැක්කේ නැහැ. ආබ්‍රහම් මං විශ්වාස කරනවා ආබ්‍රහම් මැරෙනකොටත් මේ පොරොන්දුව සම්පූර්ණයෙන් ඉෂ්ට වෙලා තිබුණේ නැහැ. හැබැයි ආබ්‍රහම් මේක දකින්න යනවා. මේකයි මම කියන්නේ මේකේ තියෙන බාරදූරකම තේරුම් ගන්න දේව දරුවනේ. ආබ්‍රහම් මේක දකින්න යනවා. උන්වහන්සේ ඔබව මාව උන්වහන්සේ මලුන්ගෙන් නැගිට්ටවන්න යනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය උන්වහන්සේ නැගිට්ටවන්නට යනවා. ඒ වෙලාවේදී ජීවත්ව සිටින සැබෑ කිතුණුවන්ගේ ශරීර වෙනස් කරනු ලබලා මරණයකින් තොරව ඒ අමරණීය ස්වභාවයට පත්වෙන්න යනවා. අපි දකිනවා පුරාණ ගිවිසුමේ ශුද්ධ පන්තියන්ම දෙවියන් වහන්සේ නැගිට්ටවන්නට යනවා. අන්න ඒ කාලේ අන්න ඒ දවසේ ආබ්‍රහම් නැගිටිලා ආබ්‍රහම් එයාගේ ඇස් අරිනකොට අවුරුදු 4000කට ඉස්සලා ජීවත් වෙච්ච ආබ්‍රහම් අවුරුදු 4000කට පසු දෙවියන් වහන්සේ එතුමාට දීපු පොරොන්දු ඇස් දෙකෙන් ආබ්‍රහම් දකින්න යනවා. ඇස් දෙකෙන් ඒක ආබ්‍රහම් දකින්න යනවා. ආබ්‍රහම් දකින්න යනවා. දෙවියන් වහන්සේ ඔහුට දීපු පොරොන්දු. ආබ්‍රහම් ඒ වෙලාවේදී අඬයි සමහර විට. ප්‍රීතියෙන් අඬලා ස්වාමීන් වහන්සේගේ පාමුල සිටී ඒ වෙලාවේදී ආබ්‍රහම්. මට තේරුම් ගන්න බෑ ආබ්‍රහම් මේක ඒ අවස්ථාවට මුහුණ දෙන්නකොට ආබ්‍රහම්ට මොනවා වෙයිද කියලා මම දන්නේ නෑ. පුදුමයි. අපේ ඇදහිල්ල පිටුපස්ස තිබෙන මේ මූලයන් බලවත්ව තිබෙනවා. බලන්න එතනදී කියනවා මම නුඹ මහත් ජාතියක් කරනවායි කියලා ආබ්‍රහම්ට පොරොන්දු වෙනවා දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඒ දේ අද ඉෂ්ට කරලා තිබෙනවා බොහෝ දුරට. තවත් වෙන්න යනවා. බොහෝ දුරට අද වෙනකොට මේ ආබ්‍රහම්ට මේ දීපු පොරොන්දු උන්වහන්සේ ඉෂ්ට කරලා තිබෙනවා. බලන්න එතනදී කියනවා ඒ මහත් ජාතියක් කරනවායි කියලා. අද වෙනකොට බලන්න ආබ්‍රහම් හරහා විවිධ ජාතීන් ආවා. ආබ්‍රහම් කරපු දෙවියන් වහන්සේට පටහැනි දේවල් හරහා ජාතීන් ආවා. අපි දකිනවා ආබ්‍රහම් හරහා ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් හරහා පස්සේ යාකොබ් හරහා ගෝත්‍ර 12 හරහා ඊශ්‍රායල් ජාතිය ඊශ්‍රායල් සෙනග බිහි කරලා අපි දකිනවා විවිධ ජාතීන්, විවිධ රජවරුන්, විවිධ කාරණාවල් මේ දේ උන්වහන්සේ ඉෂ්ට කරා. අද අපිට තියෙන්නේ අද අවුරුදු 4000කට ඉස්සෙල්ලා ඉතිහාසය හැරිලා බලන්න. ඉතිහාසයේ සාක්ෂි දරනවා. ඊශ්‍රායල් වංශයේ සාක්ෂි දරනවා. ඇසින් දුටු සාක්ෂිකරුවන් ඇතුළු මේ අවුරුදු 4000ක ඊශ්‍රායල් ඉතිහාසය සාක්ෂි දරනවා. පුරා විද්‍යාව සාක්ෂි දරනවා මේ සියල්ල ගැන. නුඹේ නාමය ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි. අපි දකිනවා මේ දේවල් වෙලා නුඹට ආශිර්වාදයක් වෙන්න අපි දකිනවා අද ඊශ්‍රායල් දේශය, ඊශ්‍රායල් සෙනග ලෝකයට ආශිර්වාදයක් වෙලා තිබෙනවා. ඊශ්‍රායල් දේශය හරහා ලෝකයට බොහෝ ආශිර්වාද උන්වහන්සේ දීලා තිබෙනවා. මේ පොරොන්දු තමයි උන්වහන්සේ කරලා තිබෙන්නේ. ඒ වගේම එතනදී අනතුරු ඇඟවීමක් කරනවා. නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරමි. නුඹට ශාප කරන්නන්ට මම ශාප කරමි. මේක අදටත් වළංගු කොන්දේසියක්. අදටත් වළංගු කොන්දේසියක්. මේ කොන්දේසිය සභාවට අයිති නෑ. මේ කොන්දේසිය කිතුණුවන්ට අයිති නෑ. මේ කොන්දේසිය අදටත් ඊශ්‍රායල් සෙනගට දේශයක් ලෙසත් ජාතියක් ලෙසත් අයිති දෙයක්. අදටත් කවුරුන් හෝ මිනිස්සුયો කිතුණුවන් වෙන්න පුළුවන්, කිතුණුවන් නොවන අය වෙන්න පුළුවන්. එනම් ඒ අන්‍ය ආගමිකයෝ වෙන්න පුළුවන්. ඊශ්‍රායල් සෙනගට ශාප කරනවා නම් දෙවියන් වහන්සේ අදටත් ඒ මිනිස්යන්ට ශාප කරනවා. කවුරු හරි රටක පාලකයෙක්
කවුරු හරි රටක් ඊශ්‍රායල් විරෝධී ඊශ්‍රායල්ට ශාප කරනවා නම් අදටත් දෙවියන් වහන්සේ ඒ රටට ඒ පාලකයන්ට ශාප කරනවා. ඒක අදටත් සිද්ධ වෙන කාරණාවක්. ඒක අපි දකිනවා. ඉතිහාසය තුල ඒක වෙනවා අපි දකිනවා. අපි දකිනවා ශ්‍රී ලංකාවටත් දෙවියන් වහන්සේගේ මේ ශාපය තිබෙනවා. මොකද ඊශ්‍රායල් විරෝධී සමහර දේවල් ශ්‍රී ලංකාවත් කරලා තිබෙනවා. යුදෙව්වන්ට විරුද්ධව ඊශ්‍රායල්ට විරුද්ධව සමහර දේවල් වලට මේ ලංකාවේ මේ පංගර රාජ්‍ය පංගර නායකයෝ ඒ සමහර කාරණාවල් වලට ඡන්දෙ දීලා තිබෙනවා ඊශ්‍රායල් විරෝධීව. ඒකටත් අද ඒකේ ආනිසංස ශ්‍රී ලංකාව විඳවනවා. මේවා රහස්, මේවා සැබෑ රහස්. ඊට පස්සේ කියනවා තුන්වෙනි පදයේ අවසාන හරිය පොළවේ සියලු පවුල් නුඹ කරන කොටගෙන ආශිර්වාද ලබන්නෝයයි කීසේක. මේ බලවත් ප්‍රකාශය අවුරුදු 4000කට ඉස්සෙල්ලා එදා ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කතා කරලා කිව්ව මේ බලවත් ප්‍රකාශය අදටත් ඉෂ්ට වෙමින් යනවා. ඒකයි මම මේ කියන්නේ මම කිතුණුවෙක් ලෙස මට මේ තිබෙන ඇදහිල්ල, යේසුස් වහන්සේ කෙරෙහි තිබෙන ඇදහිල්ල, උන්වහන්සේ දුන්න නොපෙනෙන පොරොන්දු, ස්වර්ගීය නාගරිකත්වයේ ක්‍රිස්තුස් වහන්සේ සභාව සොයා ගැනීමේ බලාපොරොත්තුව, ඒ ආශිර්වාදලත් බලාපොරොත්තුව, මේ නොපෙනෙන මහත් බලාපොරොත්තුවට හේතුකාරකය වන මගේ ඇදහිල්ලේ හේතුව තමයි මේවා. ඒකයි මම කියන්නේ නිකම් මේ ආතක් පාතක් නැති ඇදහිල්ලක් නෙමේ මට දේවදරුවෙක් ලෙස තිබෙන්නේ. මේ ආබ්‍රහම්ලා හරහා ආවා වූ ඒ ඔලිව ගසේ සාරවත්කම හරහා පැමිණියා වූ ඇදහිල්ලක් මට තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල. උප්පත්ති 15 පරිච්ඡේදයේ 5 ඉඳන් 7ට අපි බලන්න යනවා. එතන කියන උන්වහන්සේ ඔහු පිටතට කැඳවා අහස දෙස බලා තාරකා ගණන් කළ හැකිනම් ඒවා ගණන් කරන්නයි කීසේක. මේ නැවත ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කතා කරනවා. නුඹේ වංශයද එසේම වන්නේ යයි ඔහුට කීසේක. ඔහු ස්වාමින් වහන්සේ විශ්වාස කළේය. උන්වහන්සේ ඒක ඔහු සඳහා ධර්මිෂ්ඨ කොට ගණන්ගත්සේක. මේක තමයි අද අලුත් ගිවිසුමේ යේසුස් වහන්සේ ඒ වගේම පාවුලුතුමාලා ඇතුළු උන්වහන්සේගේ ප්‍රේරිතයන් මේවා උපුටව අරගෙනමින් මේවා අද කතා කරන්නේ. අද ඔබ මම ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ලෙන් ඔබව මාව ධර්මිෂ්ඨ කරලා තිබෙනවා. එදා අපේ ඇදහිල්ලේ පියාණ වන ඒ ආබ්‍රහම්ව උන්වහන්සේ ධර්මිෂ්ඨ කළ, උන්වහන්සේ ගණන් ගත්තා. ඒ යේසුස් වහන්සේ නැත්තම් දෙවියන් වහන්සේ එදා ආබ්‍රහම්ට මේ පොරොන්දුව වෙන වෙලාවේ ඒක ආබ්‍රහම් ස්වාමින් වහන්සේ ඔහු ස්වාමින් වහන්සේ විශ්වාස කළසේක. මෙන්න ඇදහිල්ල. එදා මේක ඇත්තටම ආබ්‍රහම් දැක්කේ නෑ. ආබ්‍රහම්ටත් තිබුණේ නොදැක විශ්වාස කරපු දෙයක්. ඒක තමයි ඔහුට ඇදහිල්ල. අදටත් එහෙමයි අපිට. හැබැයි අද අපිට තියෙන ඇදහිල්ල ආබ්‍රහම්ට තියෙනවද වගේ දෙයක් නෙමෙයි. ඊට වඩා බරපතල ගැඹුරු සාක්ෂි තියෙන පදනමක් තිබෙන ඇදහිල්ල. අනේකයි මේ අධ්‍යයනය තුල අපි කතා කරන්නේ. අවුරුදු 4000ක බලවත් ස්ථිර පදනමක් තිබෙන, ඔලීව ගසේ සාරවත්කමක් තිබෙන, ස්ථාපිත වෙලා දැනටමත් ස්ථාපිත වෙලා හමාර බලවත් ඇදහිල්ලක් ගැන අපි මේ කතා කරන්නේ අද. බලන්න. ඒ උපත්ති 15:5 අපි කතා කරමින් ඉන්නේ. අහසේ තාරකා ගණන් කළ හැකිනම් ඒවා ගණන් කරලා බලන්න. නුඹේ වංශයේ දෙසෙම වන්නේය. අපි දකිනවා. අද වෙනකොට බලන්න මේ අවුරුදු 4000ක් තිස්සේ ආබ්‍රහම් හරහා ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව තුල බලන්න කොපමණ මිනිස්සුયો අද ඊශ්‍රායල් සෙනග ඇතුළු අද අපි දකිනවා ලක්ෂ ගණන්, සමහර විට බොහෝ ගණනින් අද මෙසියනික් යුදෙව්වෝ සිටිනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල ගැලවීම ලබලා මේ ආබ්‍රහම්ගේ පොරොන්දු වලට උරුමකාරය වෙච්ච අපි දකිනවා. ඒ වගේම ඊශ්‍රායල් මේ දේශය තුල මේ අවුරුදු 4000 තුල රෙමිනන්ට් එකක් හිටියා. සුකියන් උන්වහන්සේව අතහැරියත් රෙමිනන්ට් එකක් උන්වහන්සේ නිරන්තරයෙන් තැබුවා ඊශ්‍රායල් සෙනඟ තුල. ඊශ්‍රායල් දේශේ නැති වුණා. ඔව්. ඒක දෙවියන් වහන්සේ කිව්වා මම නුඹලව පන්නනවා. ලෝකයේ 4 සීමාවලට මම නුඹලව පන්නනවා කියලා ඒක කරා. ඒත් රෙමිනන්ට් එකක් තිබුණා. උන්වහන්සේ නැවත ඊශ්‍රායල් සෙනඟව 1948න් පස්සේ නැවත දේශයට කැඳවමින් සිටිනවා. ඒකත් පොරොන්දුවක් උන්වහන්සේ දීපු. ඒකයි මම මේ කියන්නේ මේ බලවත් දේවල් අපේ ඇදහිල්ල පිටුපස තිබෙන්නේ. අද වෙනකොට බලන්න මිලියන ගණන් දේව දරුවෝ ක්‍රිස්තුස් වහන්සේ තුල ගැලවීම ලැබුවා වූ සැබෑ කිතුණුවන් ගැනයි මම මේ කියන්නේ. නිතරම මම විශේෂණ පදයක් දානවා කිතුණුවන් කියන පදයට ඉස්සරහා විශේෂණ පදය සැබෑ කියන පදේ මම පාවිච්චි කරනවා. මොකද සැබෑ කිතුණුවන් කියන්නේ නැවත උත්පාදනය ලැබුවා වූ, ශුද්ධාත්ම බෞතිස්මය ලැබුවා වූ කිතුණුවන්.
සැබෑ කිතුනුවෝ. අනිත් අය සැබෑ කිතුනුවෝ නෙමෙයි. එයාගොල්ලෝ නිකන් කිතුනුවෝ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ නිකන් උපතින් අම්මට දාව තාත්තට දාව ආගමක් වැටිලා ඔවුන් කරපිට ඒගොල්ලෝ කිතුනුවෝ වෙන්න පුළුවන්. නිකන් නමට විතරයි. සැබෑ කිතුනුවෝ නෙමෙයි ඒගොල්ලෝ. හැබැයි සැබෑ කිතුනුවන්ට සැබෑ කිතුනුවෝ මිලියන ගණන් මේ අවුරුදු 2030 සභාව ගොඩනගන ස්වාමින් වහන්සේ බිහි කරලා තිබෙනවා. බලන්න ආබ්‍රහම්ගේ වංශය අපි මිලියන ගණන් අද ආබ්‍රහම්ගේ වංශයට අදාළ දරුවෝ සිටිනවා මේ ලෝකයේ පුරා. තවත් ඒකට එකතු කරමින් සිටිනවා දෙවියන් වහන්සේ. බලන්න එදා ආබ්‍රහම්ට දීපු පොරොන්දුව අද දෙවියන් වහන්සේ ඉෂ්ට කරමින් යනවා. ඒකයි මම කියන්නේ පුදුමයි. දෙවියන් වහන්සේ මේක ආබ්‍රහම් දැක්කේ නෑ. ආබ්‍රහම් මේක දකින්න යනවා ඉදිරියේදී. උප්පත්ති 17 වෙනි පරිච්ඡේදයේ 1-2 පදේ අපි බලමු. එතන තිබෙනවා ආබ්‍රහම් 99 අවුරුදු වයසට පැමිණි කල ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට පෙනී මම සර්ව පරාක්‍රම වූ දෙවියන් වහන්සේය. මා ඉදිරියෙහි හැසිරෙමින් සම්පූර්ණ වෙන්න. මා සහ නුඹ අතරෙහි මාගේ ගිවිසුම පිහිටුවා අතිශයින්ම නුඹ වැඩි කරන්නෙමි ඔහුට කීසේක. ආබ්‍රහම්ගේ ජීවිතයේ විවිධ කාලයන් වලදී නිතරම දෙවියන් වහන්සේ ඔහුට පෙනිලා ඔහුට ප්‍රකාශ වෙලා ඔහුට කතා කරලා මේ පොරොන්දු මේ ගිවිසුම් නැවත නැවත ආබ්‍රහම්ට උන්වහන්සේ සිහි ගන්වනවා. අපි දකිනවා ඊසාක්ට ඒක සිහි ගන්වනවා. ආබ්‍රහම් ඊසාක් උන්වහන්සේ යාකොබ්ට සිහි ගන්වනවා. ඒක පරම්පරාවෙන් පරම්පරාවට මේක සිහි ගන්වනවා උන්වහන්සේ. බලන්න උන්වහන්සේ ආබ්‍රහම්ට කියනවා මා ඉදිරියේ හැසිරෙමින් සම්පූර්ණ වෙන්න. අදත් උන්වහන්සේ මොනවද ඔබගෙන් මගෙන් කියන්නේ? උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට ප්‍රේම වෙමින් උන්වහන්සේගේ ආඥාවල් පවත්වන්න. ඒ කියන්නේ මොනවද? මා ඉදිරියේ හැසිරෙන්න කියන දේ. එදා ඒනොක් ස්වාමින් වහන්සේ ඉදිරියේ හැසිරුණා. නෝවා ස්වාමින් වහන්සේ තුල සිටියා. එවැනි ආකාරයට ස්වාමින් වහන්සේ තුල හැසිරුණු දරුවෝ ගැන බයිබලයේ කතා කරනවා. දැන් මෙතනදී ආබ්‍රහම්ටත් දෙවියන් වහන්සේ කිව්වා ආඥාවක් දුන්නා නුඹ මා ඉදිරියේ හැසිරෙන්න කියන දේ. මොකද ආබ්‍රහම් ආපු බෑග්ග්‍රවුන්ඩ් එක අන්‍ය ආගමික බෑග්ග්‍රවුන්ඩ් එකක්. අන්‍ය ආගමික පසුබිම් ගොහින් තමයි යා උරු දේශයෙන් ඉරාකයේ ඒ තිබුණු ප්‍රදේශයෙන් උන්වහන්සේ තෝරගෙන ආවේ. යක්ෂයාගේ දේශයකින් තෝරගෙන ආවේ. ඒ නිසා මේ පිටුපස බලවත් දේවල් තිබෙනවා. ඒ නිසා එතනදී කියනවා උන්වහන්සේ නැවත ඒ 99 දැන් මේ බයිබලේ විස්තරාත්මකව දේවල් තිබෙනවා. මේ බයිබලේ මේ උප්පත්ති පොත ඔබ කියවලා බලන්න මනුෂ්‍යන්ගේ වයස අවුරුදු ගණනින් කතා කරලා තිබෙනවා. ඒකයි මම කියන්නේ අද විද්‍යාඥයෝ අද පුරාවිද්‍යා බයිබලේ පිළිගන්නේ නැති පුරාවිද්‍යාඥයෝ ඓතිහාසික තොරතුරු සොයන්න කාලවකවාරු නිර්ණය කරන්න බයිබලේ පාවිච්චි කරනවලු පුරාවිද්‍යාඥයෝ. ඒකට හේතුව ඒගොල්ලෝ දන්නවා බයිබලේ ඒ කාලවකවානු නිශ්චිතයි. ඒවා හරි. ඒවා නිර්වද්‍යයි කියලා කිතුනුවන් නොවන ඉතිහාසඥයොත් පිළිගන්නවා. ඒකයි කියන්නේ බයිබලේ කාලවකවානු මනුෂ්‍යයන්ගේ අවුරුදු වයස සිදුවීම් ඒවා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. මේවා භූමිකව සිද්ධ වුණා වූ දේවල්. මේ පුරාවෘත නෙමේ අනිත් ආගම් බෞද්ධ ආගමේ හින්දු ආගමේ ඉස්ලාම් ආගමේ වගේ වෙනත් විවිධ ආගම් ධර්ම දර්ශනවල තිබෙන මිත්‍යා දේවල් හෝ පුරාවෘතයන් හෝ මනංකල්පිත හෝ මනුෂ්‍යෝ නිකන් හිතන දේවල් නෙමේ. මේවා භූමිකව සිද්ධ වුණු දේවල්. භූමිකව ඒ කාලයන් වල ඇසින්දුටු සාක්ෂිකරුවන් ඉදිරිපිට සිද්ධ වුණා වූ දේවල් මේ දේවල්. ඒකයි කියන්නේ කිතුනුවන්ට තියෙන ඇදහිල්ල තරම් බලවත් ස්ථිර ඇදහිල්ලක් මේ පොළවේ වෙන ආගමිකයන්ට නැහැ. වෙන ආගමිකයන්ට නැහැ. මේක තේරුම් ගන්න දේව දරුවනේ. මේක තේරුම් ගන්න. උන්වහන්සේ ආබ්‍රහම්ට ඒ පෙනීලා 99 වෙනි වයස එයා අවුරුදු වයස 99 වෙනකොටත් දෙවියන්වහන්සේ නැවත ආබ්‍රහම්ට ප්‍රකාශ වෙලා කියනවා මා ඉදිරියේ හැසිරෙමින් සම්පූර්ණ වෙන්න. අද ඔබ මම ක්‍රිස්තුස් වහන්සේ තුල පවතිමින් ඒ සුදාතන් වහන්සේ තුල අපි හැසිරෙමින් අපි සම්පූර්ණ වෙන්න ඕන. මොකද අපිට තිබෙනවා පොරොන්දුවක්. මොකද්ද? යේසුස් වහන්සේගේ ඊමේ බලාපොරොත්තු අපිට තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී නුඹලාගේ ආත්ම ප්‍රාණ ශරීර නිදොස්ව තිබෙන්න ඕනයි කියලා බයිබලයේ කියනවා. අපිත් උන්වහන්සේ තුල හැසිරෙන්න ඕන. උප්පත්ති 17 වෙනි පරිච්ඡේදයේම 6 ඉඳන් 8ට කියනවා මම නුඹ අතිශයින් බෝවෙන්ට සලස්වා නුඹෙන් ජාතීන් උපදවන්නෙමි. බලන්න මේ ආබ්‍රහම්ට නැවත ඒ පොරොන්දු අලුත් කරනවා. රජවරුද නුඹෙන් නික්ම වෙන්නේ. අද වෙනකොට මේක වෙලා ඉවරයි. අද මේක කියන වෙලාවේ මේක ආබ්‍රහම් දැක්කේ නැහැ. නමුත් දැන් මේ අවුරුදු 4000ක දැන් ඉතිහාසය වෙලා තිබෙනවානේ. බලන්න ඊශ්‍රායල් දේශයෙන් රජවරුන්ව දෙවනාසේ බිහි කළා. අපි අද පුරා විද්‍යාඥයෝ ඒ ඉතිහාසඥයෝ අදටත් පිළිගන්නවා. මේ ලෝකෙට ආපු උතුම්ම රජතුමා කවුද? දාවිත්.
ඒක අද ඉතිහාසඥයොත් පිළිගන්නවා. දාවිත් තරම් බලවත් රජතුමෙක් මේ පොළොවට ආවේ නැහැ. ඔය ලංකාවේ රජවරු කවුද දාවිත්තුමා ඉදිරියේ? ලංකාවේ හිටියා වූ මේ ලංකාවේ ඉතිහාසයේ සිටියා වූ ඔය රජවරුන්ගේ නාම ලේඛනක් තියෙනවනේ. ඔය ලංකාවේ රජවරුන් කවුද දාවිත් කියන බලවත් රජතුමා ඉදිරියේ? ඒකයි කියන්නේ අපිට ඉන්න රජතුමා මේ ලංකාවේ ඉන්න රජතුමාලා නෙමේ, බලවත් රජතුමෙක් ඒ දාවිත්තුමා. එයයි දාවිත්තුමාගේ රජුන් කවුද? ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වන දෙවියන් වහන්සේ. රජවරුන් නුඹෙන් නික්මවන්න ඕය. නුඹටද නුඹෙන් පසුව නුඹේ වංශයටද දෙවියන් වහන්සේ වන පිණිස මාද නුඹ සහ නුඹෙන් පසුව නුඹේ වංශයද අතරෙහි ඔවුන්ගේ පරම්පරාවන්හි සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි. අද වෙනකොට මේක උන්වහන්සේ කරලා නැද්ද? උන්වහන්සේ ගිවිසුම පිහිටෙව්වේ නැද්ද? අද අලුත් ගිවිසුම ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් උන්වහන්සේ ගිවිසුම පිහිටුවලා නැද්ද? ගිවිසුම සම්පූර්ණ කරලා නැද්ද අද වෙනකොට? බලන්න පුදුමයි මේ දේව වචනය. නුඹ විදේශීය වාසය කරන දේශය වන මුළු කානාන් දේශය නුඹට සහ නුඹෙන් පසුව නුඹේ වංශයටත් සදාකාල උරුමයක් කොට දෙන්නෙමි. මමද ඔවුන්ගේ දෙවියන් වහන්සේව සිටින්නෙමි කීසේක. අදටත් ඊශ්‍රායල් දේශය ගැන මිනිස්සු ප්‍රශ්න කරනවා, යුද්ධ කරනවා. අදටත් ඊශ්‍රායල් දේශය අයිති ඊශ්‍රායල් සෙනගට. ඒක දුන්නේ කවුද? දෙවියන් වහන්සේ අවුරුදු 4000කට ඉස්සෙල්ලා පොරොන්දු වෙලා ඒවා උන්වහන්සේ ඉෂ්ට කරා. උන්වහන්සේම තමයි ඊශ්‍රායල් සෙනග දේශයෙන් පැන්නුවේ. ඒක උන්වහන්සේ දඬුවමක් කරා ඊශ්‍රායල් සෙනගට. හැබැයි ඊශ්‍රායල් දේශයේ භූමිය අයිති කාටද අදටත්? පලස්තීනයටවත්, හමාස් ත්‍රස්තයන්ටවත්, ඉරානයටවත්, ඉරාකයටවත්, ජෝර්දානයටවත්, යෙමන් වලටත්, සෞදි අරාබියටවත්, ඊජිප්තුවටවත්, තුර්කියටවත් නෙමෙයි. කාටද අයිති? අර දමස්කේ මොනවාද සිරියාටත් නෙමෙයි. ඊශ්‍රායල් සෙනගට ආබ්‍රාම්, ඊසාක්, යාකොබ් හරහා උන්වහන්සේ ඉපදෙව්වා වූ ඊශ්‍රායල් සෙනගට පමණයි මේ අවුරුදු 4000ක ඉතිහාසයක් තිබෙන ඒ භූමිය, ඒ දේශය අයිති. අන්න ඒකට විරුද්ධව තමයි මේ ශ්‍රී ලංකාවේ මිනිස්සු මෝඩයොත් ඡන්ද දීලා තියෙන්නේ. ඒකට විරුද්ධව. දෙවියන් වහන්සේටම ස්තුති වේවා උන්වහන්සේගේ කාරණාවල් ගැන. එතන කියනවා 8 වෙනි පදේ උප්පත්ති 17:8 නුඹ විදේශීය වාසය කරන දේශය වන මුළු කානාන් දේශය නුඹට සහ නුඹෙන් පසුව නුඹේ වංශයටත් සදාකාල උරුමයක් කොට දෙන්නෙමි. මමද ඔවුන්ගේ දෙවියන් වහන්සේව සිටින්නෙමි කීසේක. උන්වහන්සේගේ පොරොන්දු ඉෂ්ට කරනවා. අද වෙනකොට මේක අපි දකිනවා වෙලා තිබෙනවා. අද වෙනකොට මේක වෙලා තිබෙනවා. ඒකයි කිතුරුවන් වන ඔබට මට නැවත උත්පාදනය ලැබුවා වූ දේව දරුවන් වන ඔබට මට ඒ ඊශ්‍රායල් ඒ ඔලීව ගසේ මුල හරහා සාරවත්කම අපට අදත් ලැබෙනවා. එහෙනම් අපිට තිබෙන මේ ඇදහිල්ලේ මූලයන් තමයි මේ අපි අධ්‍යයනය කරන්නේ. මේවා තමයි මේ වචනය තුල කියවන්නේ. අපි මේ කියවන්නේ මොනවද? දේව වචනය. දේව වචනේ බලන්න දැන් ආබ්‍රහම්ම දෙවියන් වහන්සේ තෝරගත්තා. උන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු දුන්නා. ඒවා විවිධ ස්ථානවලදී අලුත් කරා, නැවත සිහි ගැන්නුවා. මේ කිව්ව දේවල් අද ඉෂ්ට වෙලා තිබෙනවා. ජාතීන් අද ඊශ්‍රායල හරහා ආබ්‍රහම් හරහා විවිධ ජාතීන් උන්වහන්සේ ඉපදෙව්වා. අද ඉතිහාසය තුල අපි ඒවා දකිනවා. රජවරුන් උන්වහන්සේ බිහි කරා. දැන් අද ඉතිහාසය තුල අපි ඒවා දකිනවා. පුරා විද්‍යාව තුලින් ඒක තහවුරු කරනවා, සනාථ කරනවා. ලිපි ලේඛන වලින්, ශිලා ලේඛන වලින්, පැපිරස් වලින් මේවා තහවුරු කරනවා. ඒ වකවානු ඒවා තහවුරු කරනවා. ඊශ්‍රායල් වංශය, ඊශ්‍රායල් දේශය තහවුරු කරනවා. ඊශ්‍රායල් දේශයේ ගල් තහවුරු කරනවා. අර යේසුස් වහන්සේ කතනට කිව්වේ අර කොටුලුවගේ පිටේ එනකොට උන්වහන්සේට හොසන්න කියලා කට්ටිය නමස්කාර කරනකොට මේක නවත්තන්න කියලා යේසුස් වහන්සේට කියනකොට මේගොල්ලෝ මේක නැවැත්තුවොත් මේ පර්වත, මේ ගල් උන්වහන්සේට නමස්කාර කරන්න යනවායි කිව්වා. මම මේ පදය අද මම දැක්කා ඊශ්‍රායල් අර කැනීම් කරන මිනිස්සෙක් මේ පදේ අරගෙන කියනවා. ඒක ලස්සනට කියනවා. බලන්න අදටත් ගල් වලින් දෙවියන් වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරනවලු. පර්වත කඩනකොට පර්වත වලින් හම්බ වෙන පුරා විද්‍යාවෙන් දෙවියන් වහන්සේගේ නාමය ප්‍රකාශ වෙනවලු. තේරෙනවද මම කියන දෙදා යේසුස් වහන්සේ කිව්ව දේ අපි කියන අර ෂැඩෝ එකක් විදියට පුදුමයි. ඒක අද ඉෂ්ට වෙනවා. ඊශ්‍රායලයේ පර්වත අද දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. පර්වත ඒව හරහා ඒ පර්වත තුල සංගවී තිබෙන මේ ඉතිහාසය අද එළිදරව් වෙමින් පවතිනවා. තේරෙනවද කියන දේ? ඒකයි කියන්නේ මේ ඊශ්‍රායල් දේශය, ඊශ්‍රායල් ජාතිය, ඊශ්‍රායල් දේශය කියන දෙක එකට උන්වහන්සේ ආශිර්වාද කරනවා.
වෙන මේ ලෝකේ කිසිම රටක් නැහැ එහෙම. ඒකයි පුරාණ ගිවිසුමේ සමහර පද කිතුණු අරගන්නවා අර සන්දර්භයෙන් පිටතට. තේරුමක් නැතුව දැනුමක් නැතුව මේ පාස්ටර්ලා කියන මේ සේවකයෝ කියන කට්ටිය මේව ගන්නෙ. මෙලෝ දැනගෙම්මක් නැහැ. ඉතිහාසය ගැන ඊශ්‍රායල් සෙනග ගැන මෙලෝ දැනගෙම්මක් නැහැ. සභාව සහ ඊශ්‍රායල් සෙනග අතර උන්වහන්සේට කාරණා දෙකක් තිබෙනවයි කියන දේ මෙලෝ දැනගෙම්මක් නැහැ. යාකොබ්ගේ අබක්තිය දුරු කරන්න කාලයක් තිබෙනවයි කියන දේ ගැන මෙලෝ දැනගෙම්මක් නැහැ. නමුත් උන්වහන්සේ කැමති නැහැ මාගේ සෙනග දැනගෙම්ම නැතුව විනාශ වෙනවයි කියලා කියනවා බයිබලේ. දැනගෙම්ම අවශ්‍යයි සෙනගට. දැන් මෙතනදී කියන දේවල් බලන්න. නුඹට නුඹෙන් පසු නුඹේ වංශයට දෙවියන් වහන්සේ වන පිරිස මාද නුඹ සහ නුඹෙන් පසුව නුඹේ වංශයට අතරේදී ඔවුන්ගේ පරම්පරාවෙන් සදාකල් ගිවිසුමක් කොට මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි. අද වෙනකොට මේ ගිවිසුම උන්වහන්සේ පිහිටුවලා තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ අර ශරීරයට සහ රුධිරයට අපි පංගුකාරකම ලබන වෙලාවේ ඒ අලුත් ගිවිසුමේ ලේ ගැන සිහි කරනවා. මම දැක්ක මේ ගිවිසුම ගැන අර යහපත් සාර වූ අධ්‍යයනයක් අර ඩිලන්ත සහෝදරය පවා කරලා තිබුණා. ඒවත් ඕන්නම් බලන්න. අද සමහර කිතුණුව තමාගේ සභාවල් වල ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ හිර වෙලා ඉන්නේ. ස්වාමින් වහන්සේ මාවුන් ඒ සෑම දෙකකින් නිදහස් කරලා තිබෙනවා. මාවත් මගේ පවුලත් ස්වාමින් වහන්සේට ගෞරව කරනවා. ඒ නිසා මේ දේවල් ඔබ කියවලා තව තව අධ්‍යයනය කරන්න. අපි දකිනවා මේ කානාන් දේශය උන්වහන්සේ ඒගොල්ලන්ට දුන්නා ඊශ්‍රායල් සෙනගට. බොහෝ අවුරුදු ගාණක් ගියා මේ දේවල් වෙන්න. උප්පත්ති 22 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා ඊසාක් පූජා කිරීම. අපි දකිනවා මම මේ ඉතා දිගු කාරණාවල් කෙටියෙන් කියන්නේ. අපි දකිනවා ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ පොරොන්දු වුණු ප්‍රකාරයට සාරාට දාව ඊසාක් උපත ලැබුවා. අපි දකිනවා ආබ්‍රහම්ට වැරදුණු ස්ථාන. ආබ්‍රහම් සහ සාරලා ගත්ත වැරදි තීරණ. ඒ වැරදි තීරණ නිසා අදටත් මේ ලෝකය දුක් විඳිනවා. කවුරු නිසාද දුක් විඳින්නේ? මුස්ලිම් අය නිසා. මම බය නැතුව කියනවා. මේ ලංකාවේ ඉන්නේ මුස්ලිම් අයට වඩා බලන්න මේ මුස්ලිම් රටවල් අද මේ දේශයේ මේ ලෝකයට කොච්චර ශාපයක් දෙකර ආකාරයකට එක්තරා ආකාරයෙන් මම මේ කියන්නේ. ඔව් දෙවියන් වහන්සේ ඉස්මායිල්ට ආශිර්වාද කරා. ඉස්මායිල් යාකොබ්ගේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේව දැනගෙන ඉන්නේ නැති. මොකද ආබ්‍රහම් අනිවාර්යයෙන්ම හාගර්ගේ ඒ දාසියගේ පුතාට දෙවියන් වහන්සේ ගැන කියලා නැද්ද? එයා දැනගෙන ඉන්නේ නැති. හැබැයි ඉස්මායිල් නැත්නම් ආබ්‍රහම් නැත්නම් ඉස්මායිල්ගේ වංශයට එක්ක නෙමේ ගිවිසුම තිබුණේ. කාත් එක්කද? ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්. දෙවියන් වහන්සේ උන්වහන්සේම හඳුන්වන්නේ කවුරු කියලාද? ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්ගේ දෙවියන් වහන්සේ. කවදාවත් එතන ඉස්මායිල් ගැනම උන්වහන්සේ පාවිච්චි කරන්නේ නෑ. මුස්ලිම් අයත් එක්ක උන්වහන්සේට ගනුදෙනුවක් නෑ. අල්ලාහ්ත් එක්ක ගනුදෙනුවක් නෑ. ඉස්ලාම් ආගමත් එක්ක ගනුදෙනුවක් නෑ. මං විශ්වාස කරනවා ඉස්මායිල්ටත් එහෙම ගනුදෙනුවක් තිබ්බේ නෑ. මේ ඉස්ලාම් ආගම ආවේ කවුද? අර මොහමඩ් නබී කියන පුද්ගලයා හරහා ඒ ක්‍රිස්තු වර්ෂ 600 ගණන් වලනේ ආවේ. මුස්ලිම් ආගම ඒක ඇවිල්ලා මිනිස්සුන්ව මරනවා. එදා ඉඳන්ම මරණය. ක්‍රිස්තු වර්ෂ 600 ගණන් ඉඳලම මොහමඩ් නබීත් මිනිස්සුන්ව මැරුවා. එදා ඉඳන් අද දක්වා මිනිස්සුන්ව ඝාතනය කරන ඉතිහාසයක්, යුද්ධ තිබෙන ඉතිහාසයක් තමයි ඉස්ලාම් ආගමේ තිබෙන්නේ. මේක තමයි ඇත්ත. කවුරුත් මේවා කියන්න කැමති නෑ. කුරානය කියවලා බලන්න. ඉතිහාසය කියවලා බලන්න. ලේ වැගරීම් විතරයි තිබෙන්නේ. මට ඒවා ගැන නෙමෙයි මෙතන කතාව. ඊට වඩා අනර්ග යුදෙව් මේ ධර්මය හරහා, යුදෙව් ඇදහිල්ල හරහා, ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් හරහා දෙවියන් වහන්සේ කරපු දේ අපි මේ කතා කරන්නේ. මේකට කිසිම අයිතියක් නැහැ මුස්ලිම් අයට. මේකට කිසිම අයිතියක් නැහැ අල්ලට. මේකට කිසිම අයිතියක් නැහැ මොහමඩ් නබීට. කැන්සල් ඒගොල්ලෝ. උන්වහන්සේ ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් පරායි මේවා කරේ. මේ දේවල් අද මේ සාර වූ ඉගැන්වීම වියෝල් කරලා විකෘති කරලා අද දෙවියන් වහන්සේට පටහැනිව ක්‍රියාත්මක වෙන බොරු ප්‍රොපේතවරුන් අතර එක්කෙනෙක් වෙන පාප්වරයා අද සර්ව ආගමික සංකල්ප බිහි කරමින් අර ක්‍රිස්ලාම් බිහි කරමින් අර යුදෙව්, ඉස්ලාම්, ක්‍රිස්තියානි මේ හැමෝම එකම දෙවියන් වහන්සේව අදහන්නේ කියලා බොරුවක්, සාතනික බොරුවක් පාප්වරයා අද මුළු ලෝකයේ ප්‍රකාශ කරමින් අර අබුඩාබිය වල ඒ වෙනුවෙන් ස්ථානයක් පවා ඇති කරමින් ගොඩනගමින් දේව විරෝධීව සාතනික ලෙස ක්‍රියා කරමින් සිටිනවා. අපිට ඒවත් එක පංගුකාරකමක් නැහැ. බයිබලයේ අවසාන කාලයේ වෙන්න යන දේවල් වෙනවා කොහොමද? අපිට ඒවා නවත්තන්න බෑ. අපි දකිනවා ඊසාක්ව බිහි වුණා. උන්වහන්සේ දීපු පොරොන්දුව ලෙස ආබ්‍රහම්ට අවුරුදු 100 ගාණක් වෙනකොට ඊසාක්ව දෙවියන් වහන්සේ ආබ්‍රහම් සහ එයාගේ බිරිඳ වන සාරාට දාව උන්වහන්සේ ලබා දුන්නා.
ඒ වගේම මේ කාලය තුල අපි දකිනවා දෙවියන් වහන්සේ ඊසාක්ව පූජා කරන්න කියලා ආබ්‍රහම්ට කිව්වා. දැන් මේ සීළු කාරණාවල් මීට අවුරුදු 4000කට ඉස්සෙල්ලා වෙච්ච මේ කාරණාවල් මම මේ කියන්නේ. අපි දකිනවා උප්පත්ති 22 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 19ට ඒ කාරණාව සඳහන් වෙනවා. ඒ ඊසාක්ව පූජා කරනු ලැබීම. මේ කාරණාවලින් පසු දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින් ආබ්‍රහම් කියා ඔහුට කතා කළසේක. ඔහුද මම මෙහි යයි කීය. උන්වහන්සේ නුඹේ පුත්‍ර වූ නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුත්‍ර වූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස් මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පු කරවයි කීසේක. ආබ්‍රහම් අලුයම නැගිට තමාගේ කොටලුවා සූදානම් කොට තමා කැටුව තමාගේ තරුණයන්ගෙන්ද දෙදෙනෙකු හා තමාගේ පුත්‍ර වූ ඊසාක්ද රැගෙන දවන පූජාව පිණිස දර පලාගෙන නැගිට දෙවියන් වහන්සේ ඔහුට කී ස්ථානයට ගියේය. 3 වෙනි දින ආබ්‍රහම් ඇස් එසවුවේ ඒ ස්ථානයේ දුර සිට දුටුවෝය. ආබ්‍රහම් තමාගේ තරුණයන්ට කතා කොට කොටලුවා සමග නුඹලා මෙහි සිටින්න. ළමයාත් මමත් අතනට ගොස් නමස්කාර කොට නුඹලා වෙතට නැවත එන්නෙමුයි කීය. එවිට ආබ්‍රහම් දවන පූජාට ගෙනා දර රැගෙන තමාගේ පුත්‍ර ඊසාක් පිට තබා තමාගේ අතින් ගිනිද පිහියද ගත්තේය. ඔහු දෙදෙනා එක්ව ගියෝය. ඊසාක් තමාගේ පියෝ ආබ්‍රහම්ට කතා කොට දැන් මේ ඊසාක් කුඩා කාලේ මෙන්න ආබ්‍රහම්ට දැන් කියනවා මගේ පියාණනි කීය. ඔහුද මගේ පුත්‍රය මම මෙහි යයි කීය. ඔහු බැලුව මැනවි ගින්දරත් දරත් තිබේ. එහෙත් දවන පූජාවට බැටළු පැටවා කොයිදයි ඊසාක් මේ දරුවා ආබ්‍රහම්ගෙන් අහනවා. 8 වෙනි පදේ ආබ්‍රහම් මගේ පුත්‍රය දෙවියන් වහන්සේම දවන පූජාවක් පිණිස බැටළුවා සපයා ගන්නවා ඇතැයි කීවේය. මෙසේ ඔහු දෙදෙනා එක්ව ගොස් දෙවියන් වහන්සේ ඔහුට කී ස්ථානයට පැමිණුණෝය. එවිට ආබ්‍රහම් එහි පූජාසනයේ ගොඩනගා දර පිළිවෙලින් තබා තම පුත්‍ර ඊසාක් බැඳ පූජාසනයේ උඩ දර පිට තැබුවේය. තවද ආබ්‍රහම් තමාගේ අත දිග කොට තමා පුත්‍රයා මරණ පිණිස පිහිය ගත්තේය. එවිට ස්වාමින් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට ඔහුට හඬ ගසා ආබ්‍රහම් යයි කීසේක. ඔහුද මම මෙහි යයි කීය. දේවදූතයා කියනවා නුඹේ අත තරුණයා පිට නොතබව. ඔහුට කිසිවක් නොකරව. මක්නිසාද නුඹේ පුත්‍රයා නුඹේ එකම පුත්‍රයා මාගෙන් නොවැළක්වූ බැවින් නුඹ දෙවියන් වහන්සේට බය වෙන බව දැන් දනිමි කීසේක. ආබ්‍රහම් ඇස් ඔසවා බැලූ විට බලව තමා පිටුපස බැටළුවෙක් උගේ අංවලින් අකුලේ පැටලවී සිටිනවා දුටුවේ. එවිට ආබ්‍රහම් ගොස් ඒ බැටළුවා රැගෙන තමාගේ පුත්‍රයා වෙනුවට දවන පූජාවක් කොට ඔප්පු කළසේක. ආබ්‍රහම් ඒ ස්ථානයට යෙහෝවා යීරේ යන නාමය තැබුවේය. මෙසේ ස්වාමින් වහන්සේගේ කන්දේදී සපයා දෙනු ලැබේයයි අද දක්වාත් කියති. ස්වාමින් වහන්සේගේ දූතයා දෙවෙනි වරත් ස්වර්ගයෙහි සිට ආබ්‍රහම්ට අඬගසා නුඹේ පුත්‍රයා නුඹේ එකම පුත්‍රයා වළක්වා නොගෙන මේ දෙය කළ බැවින් මම ඒකාන්තයෙන්ම නුඹට ආශිර්වාද කරන්නෙමි. අහසේ තාරකාමෙන්ද මුහුදු වෙරළෙහි වැලිමෙන්ද නුඹේ වංශය බොහෝසෙයින් වැඩි කරන්නෙමි. නුඹේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමි කරගන්නේය. නුඹේ වංශය තමන්ගේ සතුරන්ගේ දොරටුව හිමි කරගන්නේය. මේ වචනේ පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න. මාගේ ශබ්දයට නුඹ කීකරු වූ නිසා නුඹේ වංශය කන්න කොටගෙන පොළවේ සියලු ජාතිහු ආශිර්වාද ලබන්නෝයයි කියා මා ගැනම දියුලමි ස්වාමින් වහන්සේ කියනසේකයි කීසේක. ආබ්‍රහම් තමාගේ තරුණයන් වෙතට හැරී ආයේ. එවිට ඔහු නැගිට බෙර් ෂෙබාට එක්ව ගියෝය. ආබ්‍රහම් බෙර් ෂෙබාහි වාසය කළේය. මේ කාරණා මම මේ වචනය කියෙව්වේ ඇයි? ඇසීමෙන් මේ දේවල් අපිට තව මතක් වෙනවා, තේරුම් ගන්න පුළුවන්. බලන්න එදා මේ ඇදහිල්ල ආබ්‍රහම්ට තිබුණු මේ මුළු ඇදහිල්ල තුල අදටත් ආබ්‍රහම් අපට ආශිර්වාදයක් වෙලා තිබෙනවා. ආබ්‍රහම්ට දෙවනාසේ මේ දීපු පොරොන්දු වල උරුමකාරයන් වෙලා තිබෙනවා අපි. මම මේ ඊ타ත්ම දිග කතාවක් පරිච්ඡේද ගණනාවක් තිස්සේ බොහෝ විස්තරාත්මකව ලියලා තිබුණු කතාවක් ඉතා කෙටියෙන් මම මේ කිව්වේ ආබ්‍රහම තෝරා ගැනීම ගැන. මේවා කියවලා බලන්න උප්පත්ති පරිච්ඡේද. බොහෝ සිදුවීම් විස්තරාත්මකව සඳහන් වෙලා තිබෙනවා. ඒකයි මම කියන්නේ බයිබලයේ පුදුමයි. ඒකේ ලියලා තිබෙන භූගෝලීය සිදුවීම්, සත්‍ය සිදුවීම් විස්තරාත්මකව කාලවකවානු සහිතව වයස්
සහිතව මනුෂ්‍යයන්ගේ නම් සහිතව ගම් සහිතව සඳහන් වෙලා නම් බිම් සහිතව සඳහන් වෙලා තිබෙන්නේ. විස්තරාත්මකව in detail මේවා තියෙන්නේ. ඒකයි කියන්නේ බයිබලේ පුරාවෘත්තනයක් නෑ. බයිබලේ තියෙන්නේ සත්‍ය සිදුවීම්. නම් ගම් බිම් සහිතව, කාල වකවානු සහිතව, ඇසෙන් දුටු සාක්ෂිකරුවන් සහිතව. අපි දකින ආබ්‍රහාම තෝරගෙන මේ කාරණාවල් ඉෂ්ට වුණා. උන්වහන්සේ තෝරගත්ත ආබ්‍රහාම. අපි දකින ආබ්‍රහාම හරහා බොහෝ දේවල් තව සිද්ධ වුණා. මම ඒවා මෙතන කියන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ ලින්ක් හැරුවා. අදටත් ඒ ලින්ක් තියෙනවා. යේසුස් වහන්සේගේ කාලෙත් ආබ්‍රහාම, ඊසාක්, යාකොබ්ලාට ඒගොල්ලෝගේ කාලේ ඒ හදපු ලින්ක් යේසුස් වහන්සේගේ කාලෙත් තිබුණා. අදටත් තියෙනවලු. මේ 4000ක් පමණ පැරණි ලින්ක් අදටත් තියෙනවා. මේ පුරාවෘත්ත මේව සම්බන්ධ පුරා විද්‍යාත්මක කැණීම් අදටත් තිබෙනවා. ආබ්‍රහාම් සාරාව තැන්පත් කරපු ස්ථාන අදටත් තිබෙනවා. හොයාගෙන ඒවා ආබ්‍රහාම් මිලේට අරගෙන අර ස්ථානයක් එයා සල්ලි දීලා එයා ස්ථානයක් මිලේට අරගෙන ඒ ස්ථානේ තමයි එයා සාරාව භූමි දානය කරේ. ඒම තැනම තමයි ආබ්‍රහාමත් පස්සේ ඒගොල්ලන්ගේ පුත්‍රයෝ භූමි දානය කරේ. මේ ඉතිහාසය ජීවමානයි. මේ ඉතිහාසයේ සැබෑ සිදුවීම්. ඒකයි කියන්නේ මේ මම කිතුණුවෙක් ලෙස මට තියෙන මේ ඇදහිල්ල, මේ දේවල් නැත්තම් මට ඇදහිල්ලක් නැහැ. අද මම ආබ්‍රහම් දෙවියන් වහන්සේ කෙරෙහි අදහැව්වා වගේ ඇදහිල්ලක් නෙමෙයි අද මට තියෙන. ඊට වඩා පරිණත ඇදහිල්ලක්, ඊට වඩා සාක්ෂි තිබෙන, ඊට වඩා මූලයක් තිබෙන ඇදහිල්ලක් අද මට තිබෙන්නේ කිතුණුවෙක් ලෙස. මේ ඇදහිල්ල තමයි, මේ කාරණා, මේ මූලය, මේ ඔලිව ගසේ සාරය තමයි මට උපකාර වෙලා තියෙන්නේ අද මට නොපෙනෙන දේ විශ්වාස කරන්න. යේසුස් වහන්සේගේ ස්වර්ගීය දේ විශ්වාස කරන්න. ඒ නොපෙනෙන දේ විශ්වාස කරන්න. ඒකයි මේ අධ්‍යයනය තුලින් මට මේ කතා කරන්න අවශ්‍ය වෙලා තිබෙන්නේ. අපි දකිනවා ගලාති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 7 ඉඳන් 9ට අපි බැලුවොත්, එබැවින් ඇදහිල්ලේ පීඨන්නෝම ආබ්‍රහාම්ගේ පුත්‍රයන් බව දැනගන්න කියලා පාවුලතුමා කියනවා. දැක්කනේ මේ කතා කරන්නේ කාටද? සභාවට. නැවත උත්පාදනය ලැබුවා වූ කිතුණුවන් සිටිනා වූ සභාවට පාවුලතුමා තුලින් දෙවියන් වහන්සේ කතා කරනවා. මොකද්ද? එබැවින් ඇදහිල්ලෙහි පිහිටන්නෝම ආබ්‍රහාම්ගේ පුත්‍රයන් බව දැනගන්න. අද ඔබ මම ආබ්‍රහාම්ගේ කවුද? පුත්‍රයෙක්. ඔයා ආබ්‍රහාම්ගේ පුත්‍රයෙක්. ඔයා ආබ්‍රහාම්ගේ දුවෙක්. අපි ආබ්‍රහාම්ගේ දූවරු පුත්‍රයෝ. අපි දෙවියන් වහන්සේගේ දූවරු පුත්‍රයෝ. තේරෙනවද මේ බලවත් ඇදහිල්ලේ පිටුවස තියෙන දේවල්? අවුරුදු 4000ක ඉතිහාසයක් තියෙන්නේ. එතනදී කියනවා ගලාති 3:7 ඉඳන් 9ට අපි මේ කියවන්නේ. එබැවින් ඇදහිල්ලේ පිහිටන්නෝම ආබ්‍රහාම්ගේ පුත්‍රයන් බව දැනගන්න. තවද දෙවියන් වහන්සේ ඇදහිල්ල කරන කොටගෙන අන්‍ය ජාතීන් ධර්මිෂ්ඨ කරන බව ලියවිල්ල කල් මත්තෙන් දැක බලන්න. අනාගත වාක්‍ය තමයි මේ ආබ්‍රහාම්ට ප්‍රකාශ කරලා තියෙන්නේ. බලන්න එක පාවුලතුමා කතා කරනවා. අන්‍ය ජාතීන් ධර්මිෂ්ඨ කරන බව ලියවිල්ල කල් මත්තෙන් දැක. ලියවිල්ල කියන්නේ සුද්ධ බයිබලයේ කල් මත්තෙන්ම ප්‍රකාශ කරලා ඉවරයි. ඉදිරියේදී ආබ්‍රහාම්ට දීපු පොරොන්දුව හරහා අන්‍ය ජාතීන් දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ කරන්න යන බව අද අන්‍ය ජාතීන් වන ඔබ මම කිතුණුවන් ලෙස, දේව දරුවන් ලෙස ඔබව මාව උන්වහන්සේ තෝරගෙන උන්වහන්සේ වෙතට ඇදගත්තා. කල්මත්තෙන් දැක නුඹ තුල සියලු ජාතිහු ආශිර්වාද ලබන්නෝය කියා සුභාරංචිය ආබ්‍රහම්ට කලින් ප්‍රකාශ කළේය. අද මේ කිතුණුව කතා කරන සුභාරංචියේ මෙන්න මූලය. ඒකයි කියන්නේ මේ සමහර බෞද්ධයෝ අර විහිළුවට නැත්තම් අවතක්සේරු කරමින් කියනවා අපේ ශාස්ත්‍රවලේ ආවේ 2600කට ඉස්සෙල්ලා 2600කට ඉස්සෙල්ලා ඕගොල්ලන්ගේ ශාස්ත්‍රය ආවේ අවුරුදු 2000කට ඉස්සෙල්ලානේ. යේසුස් වහන්සේ ගැන සඳහන් වෙන්නේ අවුරුදු 6000කටත් ඉස්සෙල්ලා බයිබලේ. මම කියන්නේ බයිබලේ. උන්වහන්සේ සදාකාලේ සිටියා. හැබැයි බයිබලේ වාර්තා කරනවා අවුරුදු 6000කට ඉස්සෙල්ලා උන්වහන්සේ ගැන. ලෝකේ මවන ස්ථානේ ඉඳන් ආබ්‍රහම් ආදම් මේ වගේ පටන් ඒව ගැන කතා කරනවා. තගේ වංශය, ඇගේ වංශය නුඹගේ හිස පොඩි කරනවා කියලා යක්ෂයාට අනාගත වාක්‍යයක් කිව්වා. දෙවියන් වහන්සේ අනාගත වාක්‍ය අද ඉෂ්ට වෙලා ඉවරයි. දැක්කනේ බයිබලේ බලවත්කම. මේ වංශය කියන්නේ මේ ආබ්‍රහම්ගේ වංශය ගැන කතා කළේ උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ ඒ 2 හරි 3 හරි පද පරිච්ඡේදවල ඒ කතා කරපු වංශය ආබ්‍රහම්ගේ වංශය. ඒකනේ අපි කලින් කතා කරේ. ඒ වංශය නම් ක්‍රිස්තුස් වහන්සේ කියලා. ආබ්‍රහම්ගේ වංශය හරහා යුදා ගෝත්‍රය හරහා පැමිණියා වූ යේසුස් වහන්සේ යක්ෂයාගේ හිස පොඩි කළා.
දැන් තේරෙනවද මේකේ බැරෑරුම්කම? දැන් තේරෙනවද මේකේ බැරෑරුම්කම? බලන්න එතන කියනවා කල්මත්තෙන් දැක නුඹ තුල සියලු ජාති වූ ආශිර්වාද ලබන්නේය කිය සුභාරංචිය ආබ්‍රහම්ට කලින් ප්‍රකාශ කළේය. මෙසේ ඇදහිල්ලෙහි පිහිටන්නෝ ඇදහිලිවන්ත වූ ආබ්‍රහම් සමග ආශිර්වාද ලබති. ආබ්‍රහමුත් ඇදහිලිවන්තෙක්, ඔබත් මමත් ඇදහිලිවන්තයෝ. අද මේ මහලුකුස් ඔය නායකයෝ කියන සෙට් එක නායකයෝ කියලා සෙට් එකක් වෙනම හදාගෙන වෙනම ස්ථානයක් හදාගෙන ස්ටේජ් හදාගෙන පුටු තියාගෙන පුල්පිට් හදාගෙන ඇදහිලිවන්තයෝ කියලා තවත් කොටසක් වෙන් කරගෙන දඟලනවා. බයිබලේ එහෙම දෙයක් නැහැ. හැමෝම ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිලිවන්තයෝ. ආබ්‍රහම් ඇදහිලිවන්තෙක්. ඔබ මම ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිලිවන්තයෝ. ඇදහිලිවන්තයෝ. ඇදහිල්ලෙන් පිහිටන්නෝ ඇදහිලිවන්ත වූ ආබ්‍රහම් සමග ආශිර්වාද ලබති. අපි අද ආබ්‍රහම් සමග ආශිර්වාද ලබමින් සිටිනවා. ඒකේ සම්පූර්ණත්වය ස්වර්ගයේදී සහ දහසක් අවුරුදු රාජ්‍ය පාලනයේදී සහ අලුත් දහසක් අලුත් පළවේදී අපි ඒව දකින්න යනවා, භුක්ති විඳින්න යනවා. අපි ඒව දැගෙන දකින්න නැතුව අදහනවා. ඇයි? මෙච්චර බලවත් අවුරුදු 4000ක සාරවත් මූලයක් තිබෙන බලවත් ඇදහිල්ලක් අපිට තිබෙන්නේ. බලන්න ඒවා බලන්න ඒවා පාවුලුතුමාට දෙවියන් වහන්සේ ලිදරව් කරා. පාවුලුතුමා බයිබල් විශාරදෙක්. එයාට ඒවා ඉදිරියව කරලා තිබුණා. අද ඉන්න බයිබල් විශාරදයෝ වගේ අය නෙමෙයි මේ පාවුලුතුමා. හොඳයි. අද බයිබල් විශාරදයෝ නම් වැඩක් නැහැ. බහුතරයක් වැඩක් නැහැ. නමුත් දෙවියන් වහන්සේ මේ පාවුලුතුමා තුලින් ඒ කතා කරපු දේ බැවින් ඇදහිල්ලෙහි පිහිටන්නෝම ආබ්‍රහම්ගේ පුත්‍රයන් බව දැනගන්න. තව දෙවියන් වහන්සේ ඇදහිල්ල කරන කොට කරන්න ජාතීන් ධර්මිෂ්ඨ කරන බව ලියවිල්ල කල්මත්තෙන් දැක අවුරුදු 4000කට ඉස්සලා දැක නුඹ තුල සියලු ජාති ආශිර්වාද ලබන්නෝය කියා සුභාරංචිය ආබ්‍රහම්ට කලින් ප්‍රකාශ කළා. මේක තමයි සුභාරංචිය. මොකද්ද සුභාරංචිය? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන මුළු ජාතීන් ආශිර්වාද ලැබීම. ඒක තමයි එදා ආබ්‍රහම්ට දීපු පොරොන්දුව. මට හිතා ගන්න බෑ මේ බයිබලය අධ්‍යයනය කරනකොට මම පුදුම වෙනවා. මම පුදුම වෙනවා දෙවියන් වහන්සේ තුල. ලූක් 3 වෙනි පරිච්ඡේදය 8 කියනවා. යේසුස් වහන්සේම කියනවා. ඔන්න. යේසුස් වහන්සේම කියනවා. සනාත කරනවා යේසුස් වහන්සේ මේ සියල්ල. මේ මුළු ඉතිහාසය සනාත කරනවා යේසුස් වහන්සේ උන්වහන්සේගේ මුඛයෙන්. එබැවින් ආබ්‍රහම් අපගේ පියානෝ යයි සිතින් කියන්ට පටන් නොගෙන පසුතැවිල්ලට සුදුසු ඵල උපදවන්න කියලා උන්වහන්සේ ඊශ්‍රායල් සෙනඟට අවවාද කරනවා. මක්නිසාද මේ ගල් වලින් ආබ්‍රහන්ට දරුවන් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවන් නැයි නුඹලාට කියමි කියලා යේසුස් වහන්සේ ඒ ආබ්‍රහම්ගේ කාරණාවල් සිහි ගන්නනවා. මොකද ඒ ආබ්‍රහම්ට ප්‍රකාශ වුණේ කවුද? ආබ්‍රහම් ප්‍රකාශ වුණේ කවුද? යේසුස් වහන්සේ. ආබ්‍රහම් ළඟට ආවේ කවුද? අර දූතයන් වගේ. යේසුස් වහන්සේ. මේවා අපිට හිතා ගන්න බෑ. පුදුම දේවල් සත්‍ය සිදුවීම්. සත්‍ය සිදුවීම්. අපි දකිනවා යොහාන් 8 වෙනි පරිච්ඡේදයේ 54 ඉඳන් 59ට නැවත යේසුස් වහන්සේ කතා කරනවා. නැවත මේ දේවල් ස්ථිර කරනවා. නැවත මේ ආබ්‍රහම්ගේ දේවල් උන්වහන්සේ ඒවා උපුටා අරගෙන ඒ කියන්නේ ආබ්‍රහම් ගැන පවා අවුරුදු යේසුස් වහන්සේ එන්න අවුරුදු මේ පොළොවට එන්න අවුරුදු 2000කට ඉස්සලා ක්‍රිස්තු පූර්ව 2000 ගානකට ඉස්සලා සිදු වෙච්ච දේ යේසුස් වහන්සේ නැවත ස්ථිර කරනවා. යොහාන් 8 වෙනි පරිච්ඡේදයේ 54 ඉඳන් 59 මොනවාද කියන්නේ? යේසුස් වහන්සේ උත්තර දෙමින් මටම ගෞරව කරම් නම් මාගේ ගෞරවයේ හිස්ය. මට ගෞරව කරන්නේ මාගේ පියාණන් වහන්සේය. උන්වහන්සේ නුඹලාගේ දෙවියන් වහන්සේයි නුඹලා කියවුය. නුඹලා උන්වහන්සේ ඇඳින ගත්තේ නැත කියලා චෝදනා කරනවා යේසුස් වහන්සේ ඊශ්‍රායලයට. නමුත් මම උන්වහන්සේ අඳුනමි. උන්වහන්සේ නාඳුනමි කිව්වොත් මමත් නුඹලා හා සමාන බොරුකාරයෙක් වන්නෙමි. යේසුස් වහන්සේ කියනවා. නමුත් මම උන්වහන්සේ අඳුනමි. උන්වහන්සේගේ වචනය ආරක්ෂා කරමි. නුඹලාගේ පිය වූ ආබ්‍රහම් මාගේ දවස දකින්නට ප්‍රීතියෙන් සිටියේය. දැක්කනේ යේසුස් වහන්සේ කියන දේ. දැක්කනේ යේසුස් වහන්සේ ස්ථිරව ලෙසට කියන දේ. යේසුස් වහන්සේ කියනවා නුඹලාගේ පිය වූ ආබ්‍රහම් මාගේ දවස දකින්ට ප්‍රීතියෙන් සිටියේය. ඔහු ඒ දැක සන්තෝෂ වී යයි කීසේක. එබැවින් ඉදවරු මෙන්න කියන්න පටන් ගන්නවා යේසුස් වහන්සේට. නුඹ තවම අවුරුදු 50ක වයසක්වත් නැහැ යේසුස් වහන්සේට කියනවා.
මේ ඔයා තාම අවුරුදු 50ක වයසක්වත් නැහැ. ආබ්‍රහම් දුටුවේදයි උන්වහන්සේට කීවෝය. ඔයා මේ තාම අවුරුදු 50ක්වත් නැහැ. ඔයාම කොහොමද කියන්නේ ආබ්‍රහම දැක්කයි කියලා? යේසුස් වහන්සේට චෝදනා කරනවා. යේසුස් වහන්සේ උන්ට කතා කොට සබවක් ස්ථිර ලෙස කියනවා. දෙපාරක් සැබවක් කියලා ස්ථිර ලෙසම කියනවා. සැබවක් නුඹලාට කියමි. ආබ්‍රහම් උපදින්ට පළමුවෙන් මම සිටිමි කීසේක. පුදුම කතාවක් යේසුස් වහන්සේ කියනවා. ආබ්‍රහම් උපදින්න පළමුවෙන් මම සිටියා නෙමේ, මම සිටිමි. වර්තමාන ක්‍රියාවක්. මම සිටිමි කීසේක. මේ මම කියන වචනේ ඒගෝ කියලා ග්‍රීක් භාෂාවෙන් තියෙන මේ මම කියන වචනේ සමාන පදේලු යේසුස් වහන්සේ භාවිතා කරලා තිබෙනවා හේබ්‍රෙව් භාෂාවේ හයා කියන වචනය තමයිලු යේසුස් වහන්සේ මෙතන ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. එදා ආබ්‍රහම් ඊසාක් යාකොබ්ට එළිදරව් වෙනකොට, එදා මෝසෙස්ට උන්වහන්සේ එළිදරව් වෙනකොට නික්මායාම 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ ක්‍රිස්තු පූර්ව 1400කට ඉස්සෙල්ලා, එනම් මීට අවුරුදු 3400කට ඉස්සෙල්ලා මෝසෙස්ට දෙවියන් වහන්සේ ප්‍රකාශ වුණා. එනම් කවුද ප්‍රකාශ වෙලා තියෙන්නේ? යේසුස් වහන්සේ මෝසෙස්ට ප්‍රකාශ වෙනවා ගිනි පඳුර ළඟදී. එතනදී කියනවා නික්මයාම 3:14 කියනවා. එවිට දෙවියන් වහන්සේ කතා කොට මම යම්සේ සිටිම්ද එසේම සිටිමි මෝසෙස්ට කීසේක. තවද උන්වහන්සේ කියනසේක් නුඹ ඊශ්‍රායල් පුත්‍රයන්ට කතා කොට ස්වයම්භූ නම් තැනන් වහන්සේ නුඹලා වෙතට මා එව්සේකයි කියන්නයි කීසේක. මෙතනදී දෙවියන් වහන්සේ මෝසෙස්ට ප්‍රකාශ වෙන වෙලාවේ ඒ හේබ්‍රෙව් භාෂාවේ ඒ මම කියන වචනේ තමයි යේසුස් වහන්සේ මෙතනදී කතා කරලා කිව්වේ. ආබ්‍රහම් උපදින්න පළමුවෙන් මම සිටිමි කීසේක. සිටියා නෙමේ, සිටිමි කීසේක. සිටින්නා වූ මතු සිටින්නා වූ යේසුස් වහන්සේ මේ ප්‍රකාශය කරනවා. එබැවින් ඔහු උන්වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්තෝය. නමුත් යේසුස් වහන්සේ සංගවී දේව මාලිගාවෙන් පිටත් වී ගීසේක. දැක්කනේ? යේසුස් වහන්සේ සැබවින්ම කියනවා හලෝ, මම ආබ්‍රහම්ට ඉස්සෙල්ලා හිටියේ. මම තමයි ආබ්‍රහම් ඉස්සරහටත් ආවේ. උඹලා දන්නේ නැහැ. හැබැයි ආබ්‍රහම් මගේ දවස දකින්න ප්‍රීතියෙන් හිටියා. උඹලා මේවා දන්නේ නැහැ. බලන්න යේසුස් වහන්සේ මේවා කියන විදිහ. බලන්න යේසුස් වහන්සේ මේ අවුරුදු 4000ක ඒ කාරණා ස්ථිර කරන විදිය. මෙන්න මගේ ඇදහිල්ලේ මූලය. මෙන්න මගේ පෞද්ගලිකව මට මේ තිබෙන ඇදහිල්ලේ මූලය. අද මේවා බයිබලේ නැත්තම්, අද පරණ ගිවිසුමක් බයිබලේ තිබුණ නැත්තම්, අද ටෝරාව බයිබලේ තිබුණ නැත්තම් මට නම් දෙවියන් වහන්සේ විශ්වාස කරන්න බෑ. මම අවංකව කියනවා. යුදෙව්වන් සමග උන්වහන්සේ ක්‍රියා කළේ නැත්තම්, ඒ ඔලීව ගස හරහා මේ සාරය අද අපිට නැත්තම් මම මේවා විශ්වාස කරන්නේ නැහැ. මට එහෙනම් මේ ඇදහිල්ලක් නැහැ. මට තිබෙන ඇදහිල්ලේ මූලය මෙන්න මේවා. අද සැබෑ කිතුණුවෝ සමහරවිට මේවා දන්නේ නැහැ. මේක තමයි ඇත්ත. ඒගොල්ලෝ දන්නේ නැති වුණත් මේක තමයි සැබෑ කිතුණුවන් නොදකින දේ ගැන තිබෙන ඒ බලාපොරොත්තු විශ්වාසය නැමැති ඒ ඇදහිල්ලේ මූලයන් මෙන්න මේවා. උන්වහන්සේ බලවත් සෘෂ්ටිතම. මේ අතරතුර දැන් මම මේ කතා කරේ ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ ප්‍රකාශ වේජා කරා වූ පොරොන්දු ගිවිසුම්. ඒක අලුත් ගිවිසුම උපුටා ගනිමින් අලුත් ගිවිසුම ඒක සනාථ කරනවා. ප්‍රධානම සනාථ කිරීම කවුද? යේසුස් වහන්සේ. උන්වහන්සේගේම ශ්‍රී මුඛයෙන් ඒක ස්ථිර කරනවා. මේිට එහා මට සාක්ෂියක් අවශ්‍ය නැහැ. පුරාවිද්‍යාව සාක්ෂි දරනවා. ඔව් හරි. ඊශ්‍රායලේ ගල් සාක්ෂි දරනවා. ඊශ්‍රායල් පුරාවිද්‍යා කැණීම් මේ හැම දෙයකට සාක්ෂි දරනවා. හරි. ආමෙන්. ඒක දෙවියන් වහන්සේගේම ක්‍රියාවක්. ඒකත් ආමෙන්. ස්වාමින් වහන්සේට ස්තුති. ඒක අලුත් ගිවිසුමේ අපි දකිනවා ඒවා ස්ථිර වෙනවා. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙච්ච දේ. ඇදහිල්ලේ පියා. ආබ්‍රහම්ගේ පොරොන්දු වලට අපි අද උරුමකාරය වෙලා අද මම මේ අධ්‍යයනයේට කොටස් දෙකක්, පළවෙනි කොටස දෙවෙනි කොටස ඒ සන්දර්භයක් ලෙස නැත්නම් ඒ බේස්මන්ට් එකක් ලෙස දාගෙන ආවේ. මෙන්න මේ ස්ථානයට එන්න. අර බේස්මන්ට් එක නිසා මේක දැන් ඔබලට තේරෙනවා වඩාත්. ඔබ මේවා කලින් ආයෙ නැවත අහලා බලන්න. දැන් මේ අතරතුරම තව දෙයක් සිද්ධ වුණා.
අපි දකිනවා මම මේ කියන්නේ මේ ආබ්‍රහම් ඊළඟට මම කතා කරනවා ආබ්‍රහම් ඊසාක් යාකෝබ ගැන කතා කරන්න තිබෙනවා. ඒක අද පුළුවන් වෙයිද දන්නේ නැහැ. හැබැයි මේ අතරතුර සිද්ධ වෙච්ච තව දෙයක් මම මතක් කරනවා. මොකද මේකත් අපිට වැදගත්. සොදම විනාශ කිරීම. දැන් මේ ආබ්‍රහම්ගේ කාලෙම වෙච්ච දෙයක්. මොකද ඒ වෙලාවේ ආබ්‍රහම් සහ යාගේ නිෆූ කෙනෙක් වෙන ලොත් ගේ කාරණාවක් සම්බන්ධව දෙයක් මෙතන සිද්ධ වුණේ. සොදම විනාශ වුණා. අපි දකිනවා බයිබලයේ සොදම කියලා ස්ථානයක් දෙවියන් වහන්සේ අහසෙන් ගෙන්දගම් ගිනි එවලා විනාශ කරා. ඒක සිද්ධ වුණේ ක්‍රිස්තු පූර්ව 2000ත් ක්‍රිස්තු පූර්ව 1900ත් අතර කාල පරාසයක් තුලදී. ඒ කියන්නේ මීට අවුරුදු 4000ක් හෝ 3900ක් අතර කාලයකට ඒ කාලයක ඉතිහාසයක සැබෑ සිදුවීමක්. ඔව් අහසෙන් ගෙන්දගම් මෙව්වා. ඔව් ඕන කෙනෙක්ට කියන්න පුළුවන් හරි. එහෙනම් ගිනි මේ උල්කාපාත වර්ෂාවක් ඇවිල්ලා වෙන්නේ නැති. ඔව් වෙන්නේ නැති. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ උදාහස වගුරන්නේ එහෙම තමයි. බයිබලෙම කියනවා ඒක. ඉදිරියේදී උන්වහන්සේ උදාහස වගුරවන්ට යනවා. ඔව් වෝල්කැනෝස් පුපුරයි. වෝල්කැනෝස් වල ගෙන්දගම් සහ ගිනි දූමාරය අන්ධකාරයක් වෙයි. අපි දන්නේ නැහැ. ඔව් උන්වහන්සේ බයිබලේ කියනවා යෝබ්ටත් උන්වහන්සේ කිව්වා උඹ දන්නවද ඉදිරියේදී මම පොළොව විනිශ්චය කරන්න මම භාවිතා කරන්න යන ගල් ගබඩාවල් ඔබ දැකලා තියෙනවද කියලා යෝබ්ගෙන් අහනවා අවුරුදු 4000කට විතර ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ. ඒක අලුත් ගිවිසුමේ කියනවා ගල් වරුසාවල් උන්වහන්සේ වස්සනවා ගලක බර තලෙන්තයක් එන කිලෝග්‍රෑම් 25 30ත් අතර බර ගල් වස්සන්න යනවා අහසෙන් අභ්‍යවකාශයෙන්. ඔව් උල්කාපාත වර්ෂාවල් වෙන්නේ නැති සමහර විට නාසා ආයතනය කියයි ඔන්න ගල් වර්ෂාවක් එනෝ කියලා. කියයි. හැබැයි එවන්නේ කවුද? දෙවියන් වහන්සේ. මට ඒකනේ මේ කතා කරන්නේ. සොදම විනාශ කිරීම. සොදම සහ ගොමෝරා පිහිටා තිබුණේ මල මුහුදේ ඒ ද්‍රෝණියේ දකුණු කොටස අසල හෝ ජෝර්දාන් ගංගා නිම්නේ. ජෝර්දාන් නිම්නේ ටල් අල් හම්මාම් ඒ පුරාවිද්‍යාත්මක ස්ථානයේ මෑත වසරවලදී බයිබලානුකූල සොදොම් නගරයේ ස්ථානයේ ලෙස හඳුන්වාගෙන ඇත. පුරාවිද්‍යාත්මක කැණීම් තොරතුරු වලින් මේවා සනාථ වී ඇත. ඒ ටල් හල් අම්මාම් හි මහා විනාශය තනි කම්පනකාරී පිපිරීමක් සහ ලුණු වතුර අධික උෂ්ණත්වය ගෙන්දකම් සෙල්සියස් අංශක 2000කටත් වඩා අධික උෂ්ණත්වයකින් යුක්තව උණුවෙච්ච කාරණාවල් ඇතුළු බොහෝ දේ විද්‍යාත්මක මේ පුරාවිද්‍යාව තුළින් ඒ කැණීම් වලින් ඒගොල්ලෝ හොයාගෙන තිබෙනවා. ඒ පිට ඒ අභ්‍යවකාශයේ හරහා ආවා වූ කාරණාවල් වලින් මේ දේවල් සිදු වෙලා තිබෙන බව ඒගොල්ලොන් ඒවා අධ්‍යයනය කරලා ඒගොල්ලෝ දන්නවනේ විද්‍යාඥයෝ ඒවා කරන්න අර ඒවා මේ විද්‍යාත්මකව ඒගොල්ලෝ ඒවා තහවුරු කරනවා මේ සංඝටක ලෝකයේ පොළවේ පස්වල සංඝටක නෙමෙයි පිටින් ආපු දෙයක් කියලා ඒගොල්ලෝ තහවුරු කරනවා මේවා විද්‍යාව තහවුරු කරනවා පුරාවිද්‍යාව තහවුරු කරනවා මම මේ කියන්නේ මේ සත්‍ය සිදුවීම අද පුරාවිද්‍යාව තහවුරු කරනවා ඒකයි මම මේ කියන්නේ බයිබලයේ මේ සිදුවීම් බලවත් අවුරුදු 3900කට 4000කට ඉස්සෙල්ලා සොදොම විනාශ කරපු දේ ඇසින් දුටු සාක්ෂිකරුවන් ඇතුළුව පසුව අදටත් ඊශ්‍රායල් වංශය සහ ඊශ්‍රායලය හරහා අදටත් ඒක ප්‍රකාශ කරනවා. සොදොම උදෙසා ආබ්‍රහම් මැදහත් වුණා. මොකද සොදොම උප්පත්ති 18 කියවලා බලන්න. උප්පත්ති 18 ඔයගොල්ලෝ කියවන්න. ඒකේ මේවා උප්පත්ති 18 19 වල මේ පද පරිච්ඡේදවල මේ සොදොම විනාශ වීම ගැන කාරණා කියනවා. මම ඒවා කියවන්න යන්නේ නැහැ. උප්පත්ති 19 අපි දකිනවා මේ මෙතනදී ආබ්‍රහම් මැදහත් වෙනවා දෙවියන් වහන්සේ ඉදිරියේ. මොකද දෙවියන් වහන්සේ සොදොම විනාශ කරන්න යනවා. ඒ වෙලාවේදී ආබ්‍රහම් මැදහත් වෙනවා. මොකද ආබ්‍රහම්ගේ නෙෆූ කෙනෙක් වෙන ලොත් ඒ වෙලාවේ එහි හිටියා. අපි මේ කතාව දන්නවා. දැන් මෙතනදී ආබ්‍රහම් මැදහත් වුණා. අපි දකිනවා වෙච්ච දේවල්. උප්පත්ති 19 24 25 කියනවා. විට ස්වාමින් වහන්සේ සොදොම පිට සහ ගොමෝරාව පිට ස්වාමින් වහන්සේ වෙතින් අහසෙන් ගෙන්දගම් සහ ගිනිද වස්වා ඒ නුවරවල්ද මුළු භූමියද ඒ නුවරවල සියලු වැසියන්ද භූමියේ හටගත් දේද විනාශ කළසේක කියලා පැහැදිලිව විස්තරාත්මකව උප්පත්ති 19 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. මේවා අද පුරාවිද්‍යාව තහවුරු කරනවා. මේ සොදොම තුල තිබුණු පාපය අධිකතර පාපය තිබිලා තිබෙනවා. අද වර්තමානයේ නීතිගත කරමින් මානව අයිතිවාසිකම් කිය කෑ ගහන සමලිංගිකත්වයේ ඇතුළු මේ ඊ타මත්ම අශීලාචාර නීච පාපයන් වලින් බරිතව තිබුණු නගරයක් තමයි සොදොම සහ ගොමෝරා කියන්නේ. සොදොම
ඒක නිසාම දෙවියන් වහන්සේ ඒ උන්වහන්සේගේ විනිශ්චය වැගුරුවා. කොහොමට වෙයිද එතකොට එහෙනම් ඉදිරි අවුරුදු 7 අර උන්වහන්සේ පීඩාව අවුරුදු 7ක පීඩා කාලයක් තිබෙනවා. ඒ අවුරුදු 7 දෙවියන් වහන්සේ එවන උදහස කොහොම වෙයිද? කොහොම වෙයිද? ඒ අවුරුදු 7 පීඩාව. එසකියල් 19 වෙනි පරිච්ඡේදයේ 49-50 කියනවා මේ එසකියල් මේ කාරණාව සඳහන් කරන්නේ ක්‍රිස්තු පූර්ව 500. දැන් බලන්න ක්‍රිස්තු පූර්ව 2000 නැත්නම් මීට අවුරුදු 4000කට හෝ 3900කට ඉස්සෙල්ලා සොදොම විනාශ වීම ගැන කාරණාව එසකියල් පොතේ පවා ඊට අවුරුදු බරගානකට පස්සේ එනම් ක්‍රිස්තු පූර්ව 500 කියන්නේ මීට අවුරුදු 2500කට ඉස්සෙල්ලා එසකියල් පවා කතා කරනවා. ඇයි ඒවා ඇසින්දුටු සාක්ෂිකරුවන් ඇතුළුව ඒවා ඊශ්‍රායල් වංශය හරහා මේ තොරතුරු පැමිණුණා. මෙන්න එසකියල් 16:49 කියනවා මෙන්න නුඹේ සහෝදරී වූ සොදොමේ වරද මෙසේය. උඩුගුකමත් කෑම පූර්ණකමත් නොසලකෙලි නිශ්චලකමත් ඈට සහ ඇගේ දූ දරුවන්ට තිබුණේය. ඈ අසරණයාගේද දිලින්දාගේද අත බලවත් නොකලාය. ඔවුන් උඩුගොව සිට මා ඉදිරියෙහි පිළිකුල්කම් කළ බැවින් මට හොඳව පෙනෙනු ලෙස ඔවුන් පහ කළෙමි කියලා එසකියල් තුලින් දෙවියන් වහන්සේ ඒක නැවත මතක් කරනවා. එසකියල් තුලින් ඒක මතක් කරනවා. මතෙව් 10:15 සැබෑවක් නුඹලාට කියමි. යේසුස් වහන්සේත් උපුටා ගන්නවා. යේසුස් වහන්සේත් සොදොම විනාශය උපුටවා ගන්නමින් කියනවා. මතෙව් 10:15 සැබෑවක් නුඹලාට කියමි. විනිශ්චය දවසේදී ඒ නුවරට වඩා සොදොම් සහ ගොමෝරා රටට ඉවසීම පහසු වන්නේ කියලා යේසුස් වහන්සේ ඒක උදාහරණයක් ලෙස ගන්නවා. මේ වෙලාවේදී මේ මතෙව් මේ කාරණාවේදී අර මීට අවුරුදු ඒ ක්‍රිස්තුස් වහන්සේ එන්නේ ඉස්සලා අවුරුදු ඒ ක්‍රිස්තු පූර්ව 1900කට ඉස්සලා සිද්ධ වෙච්ච දේ යේසුස් වහන්සේ උන්වහන්සේගේම ශ්‍රී මුඛයෙන් උපුටා ගන්නවා. පැහැදිලි මේ සිදුවීම සත්‍යයි. පැහැදිලි මේ සිදුවීම සත්‍යයි. ඒක යේසුස් වහන්සේම උපුටා ගන්නවා. ලූක් 17 වෙනි පරිච්ඡේදයේ 22 ඉඳන් 29ට කියනවා. උන්වහන්සේ ගෝලයන්ට කියනවා යේසුස් වහන්සේ නැවත කතා කරනවා. උන්වහන්සේ ගෝලයන්ට කියනසේ නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ දවස් වලින් එකක් දකින්ට ආශා වෙන නමුත් ඒ දකින්ට නුඹලාට නොලැබෙන කාලයක් පැමිණෙන්නේය. බලව එතනය බලව මෙතනයයි ඔවුන් නුඹලාට කියන කල්ලි පිටත්ව නොයන්න. ඔවුන් පස්සේ නොයන්න. මක්නිසාද ආකාශයේ එක් දිශාවකින් නික්ම වෙන වීදුලිය ආකාශයේ අනෙක් දිශාව දක්වා බැබලෙන්නාක් මෙන් මනුෂ්‍ය පුත්‍රයා Taman දවසේදීත් වන්නේය. මනුෂ්‍ය පුත්‍රයා Taman දවසේදීත් වන්නේය. නමුත් පළමු කොට ඔහු බොහෝ දුක් විඳ මේ පරම්පරාව විසින් එපා කරනු ලබන්නට ඕනේ නැහැ. මේ යේසුස් වහන්සේ කියන්නේ මැරෙන්න ඉස්සෙල්ලා. තවද නෝවාගේ දවස්වලදී ඌවක් මෙන්ම මනුෂ්‍ය පුත්‍රයාගේ දවස්වලදීත් වන්නේය. යේසුස් වහන්සේ නෝවාගේ කාලෙදී වෙච්ච දේ උපුටා ගන්නවා. ඒක ස්ථිර කරනවා. ආයෙ කියනවා නෝවාට නැවට ඇතුල් වුණු දවස දක්වා මිනිස්සුෝ කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් සිටියෝය. ජල ගැල්ම පැමිණ ඔවුන් සියල්ලන්ම විනාශ කළේය. යේසුස් වහන්සේ ඒක ස්ථිර කරනවා. අන්න ඊට පස්සේ යේසුස් වහන්සේ කියනවා නැවත 28 වෙනි පදය. ලොත්ගේ දවස්වලදී එසේම වූයේය. ඔව්හු කමින් බොමින් මිලේට ගනිමින් විකුණමින් වවමින් ගොඩ නගමින් සිටියෝය. නමුත් ලොත් සොදොම්හි සිට පිටත්ව ගිය දවසේ අහසෙන් ගිනි සහ ගෙන්දගම් වැස සියල්ලන් විනාශ කළේය. මේ සිදුවීම මීට අවුරුදු 3900කටත් 4000කට ඉස්සෙල්ලා මේ සිදුවීම යේසුස් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් නැවත උන්වහන්සේ ස්ථිර කරනවා. අද මේක පුරාවිද්‍යාව ස්ථිර කරනවා. පුරාවිද්‍යාව කැණීම් මේක ස්ථිර කරනවා. ඒක යේසුස් වහන්සේ ස්ථිර කළා. දැක්කනේ මේ බයිබලයේ වැදගත්කම. 2 පේත්‍රස් 2:6 සොදොම හා ගොමෝරාව යන නුවරවල් අලු කරමින් ඒවා පෙරලා දමා විනාශයට නියම කොට මතු අභක්තික ලෙස හැසිරෙන්ටන්ට ඒවා ආදර්ශයක් කළසේක් නම් කියලා පේත්‍රස් යාත් උපුටා ගන්නවා මේක. අලුත් ගිවිසුමේදීත් දැක්කනේ බලන්න ඒක ආදර්ශයක්ලු. අද කාලේ මිනිස්සුන්ට මේවා ආදර්ශයක්. ඊශ්‍රායල් සෙනග තුල පවා කරපු දේවල් බයිබලයේ කියනවා ඒක අපිට ආදර්ශයක් වෙන පිණිස කරාලු. එහෙනම් අපගේ ඇදහිල්ල පිටුපස තිබෙන්නේ මොනවාද? මෙන්න මේවා තමයි ආදර්ශය. මෙන්න මේවා තමයි මූලයන්. ඒකයි ඒ 2 පේත්‍රස් 2:6 කියන්නේ සොදොම හා ගොමොරාව යන නුවරවල් අලු කරමින් ඒවා පෙරලා දමා විනාශයට නියම කොට මතු අභක්තික ලෙස
හැසිරෙන්නන්ට ඒවා ආදර්ශයක් කළසේක් නම් කියලා ඒ යම් කාරණාවල් පේත්‍රස්තුමා කියනවා. යුදස් 1:2 එසේම සොදොම සහ ගොමෝරාව අවට නුවරවල්ද මොවුන් සේම තුමූම වෛශ්‍යාකමට බාර වී අන්‍ය මාංශ පස්සේ ගොස් සදාකාල ගින්නේ දඬුවම විඳිමින් අවවාද ආදර්ශයක් කොට දක්වනු ලැබ සිටිති කියලා මෙතනදී යූදස් පොතෙත් ඒක උපුටා ගන්නවා. බලන්න එතනදිත් කියනවා ආය නැවතමම කියනවා එසේ සොදොම හා ගොමෝරාවද අවට නුවරවල්ද මොවුන් සේම තුමූම වෛශ්‍යාකමට බාර වී අන්‍ය මාංශ පස්සේ ඔය සමගලිංගිකත්වය ඇතුළු බොහෝ අසික්කිත පාප ගැන මේ කියන්නේ අන්‍ය මාංශ පස්සේ ගොස් සදාකාල ගින්නේ දඬුවම විඳිමින් අවවාද ආදර්ශයක් කොට දක්වනු ලැබ සිටිති. මම මේ කතා කරේ මේ පද ඒ ආබ්‍රහම්ගේ කාලේ සිදුනා වූ මේ සොදොම විනාශ කිරීමේ කාරණාව මම මේ අධ්‍යයනයටත් ගත්තේ මේකත් තහවුරු කරනවා මේ බයිබලයේ සැබෑ සිදුවීම. ඒක යේසුස් වහන්සේම තහවුරු කළා. ඒක පසු කාලීනව මේවා ඊශ්‍රායෙල් ඉතිහාසයේ තවත් පොත්වල මේවා කතා කරනවා. බයිබලේ පුරාම දෙවියන් වහන්සේ මතක් කරනවා මතක තියාගන්න මම සොදොම ගොමෝරාව විනාශ කළේ මොකද කියලා. දෙවියන් වහන්සේ නිතර මතක් කරනවා. ඒක යේසුස් වහන්සේත් උපුටා ගන්නමින් මතක් කරා. ඒක ස්ථිර කරා. යේසුස් වහන්සේගේ මුඛයෙන් ඒක ස්ථිර කරා කියන්නේ ඒක අනිවාර්යෙන්ම ස්ථිරයි. ආයේ ඒ ගැන කතා දෙකක් නැහැ. ඒක පුරාවිද්‍යාව තහවුරු කරන්න ඕනෙත් නැහැ. ඒක පුරාවිද්‍යාත්මක තහවුරු වීම ඒක යහපත්. නමුත් ඒ පුරාවිද්‍යාව හරහා නෙමෙයි අපි අදහන්නේ. තේරෙනවද මම මේ කියන්නේ? නමුත් මම මේ අමතර දේවල් ගන්නෙ මේක ස්ථිර කරගන්න තවත්. තේරෙනවද? මේ බයිබලයේ අධ්‍යයනය තව ස්ථිර කරන්න. අදට මම අවසන් කරනවා මේක. අපි ලබන සතියේ මේකේ තවත් දිගුවක් ලෙස ඊසාක් සමග උන්වහන්සේ ගිවිසුම් පිහිටු කාරණාවල් අපි කතා කරන්නට යනවා. ඒ නිසා මේ අධ්‍යයනය තුලින් උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරන්නට යනවා. අපි මේ දවස් 3ක් තිස්සේ අධ්‍යයනය කරන ඒ දැනුම් තේරුම් ඇති බුද්ධිමත් නුවණක් කර ඇදහිල්ල අපේ ඇදහිල්ල මිත්‍යා දෘෂ්ටික නොවන බවට අපේ ඇදහිල්ලේ මූලය ඒ මූලාශ්‍රයන් ගැන තමයි අපි මේ අධ්‍යයනය කරමින් සිටින්නේ. ඔබ අධ්‍යයනය 1 අධ්‍යයනය 2 සහ මේ අධ්‍යයනය 3 කොටස ඔබ අසන්න ඔබ අහන්න ඔබත් මේ පද කියවලා ඔබම අධ්‍යයනය කරමින් උන්වහන්සේ තුල මේ ඇදහිල්ලේ මූලය තුල තවත් බලවත් වෙන්න කියලා මම උන්වහන්සේගෙන් ඉල්ලනවා. ඔබගෙන් යටහත්පත් ඉල්ලනවා. ස්වාමින් වහන්සේට සියලු දෙනාව බාර කරනවා මේ වචනය තුලින් ඔබට මට උන්වහන්සේ ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. ආමෙන්.